මේ වටේ ආරම්භ කරන්නේ මහාචාර්ය රන්දිත් බණ්ඩාර, දෙවනුව ආචාර්ය හරණි අමරසූරිය, තුන්වනුව ආචාර්ය හර්ෂ සිල්වා මහතා, හතරවනුව දුමින්ද නාගම මහතා, පස්වනුව ආචාර්ය ජයතිලක මහතා සහ හයවෙනුව ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා තමයි මේ වටේදී කරුණු දක්වන්නේ. මම පළමුවෙන්ම ආරාධනා කර සිටිනවා මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහත්මයාට. දැන් මේ සුමිච්ඡාමිද මහත්මයා මතු කරපු කරුණු සේම කතිකයන් විසින් දැක් වූ අදහස් ද සාරාංශ ගත කරගෙන ඔබගේ අදහස් දැක්වීම මේ අවසන් වටේදී විනාඩි 5කට සීමා කරන මෙන්. බොහොමත්ම ස්තුතියි සුමිත්. මම මේ ඇයි 20 වෙනි සංශෝධනයේ ගේන්නේ කියන එක ගැන කතා කරේ නෑ. ඒ පිළිබඳව ගරු සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා ඉතා මුදින් කරුණු පැහැදිලි කරා. කාලය ඉතුරු කර ගැනීම තමයි මාගේ අරමුණ උනේ. ඊට ප්‍රතිවිරුද්ධ තර්ක ගණනාවක් ඉදිරිපත් කරන මම හිතන්නේ එතුමා අර අනිත් හැම කෙනෙක්ම ඉදිරිපත් කර ඊට ප්‍රතිවිරුද්ධ තර්ක. ඊළඟට මගේ මේ අවබෝධය හැටියට මට මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව එහෙම ලොකු අවබෝධයක් නැහැ. සාමාන්‍ය පුද්ගලෙකුට තියෙන අවබෝධය නිසා මම විෂයානුබද්ධ කාරණා වලට මගේ කතාව සීමා කරගත්තා. ඉතින් දැන් මගේ කතාව නතර කරපු තැනින් මම ආපහු පටන් ගන්නම්. මේ අපිට 20න් පස්සේ තියෙන්නේ 20ට ඉස්සෙල්ලා තියෙන අභියෝගමයි. අපි ඇත්තට මේ අනුප්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ කතා කරා හොඳටම ඇති. අපි 19 වෙනි අනුප්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අපි අවුරුදු 4ක් කතා කරා. දැන් මේ හතරම අපි කතා කරා මිසක් අපිට කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. 1972 අනුප්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා 78 අනුප්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා. එතෙන්දෙත් අපි දීර්ඝ සාකච්ඡාවක් කතා කරා. භාෂා දෙකක්, එක රටක් යනාදී වශයෙන් විවිධ තර්ක විතර්ක ගොඩනැගුවා. නමුත් මම හිතනවා අපි අවුරුදු 72කට පස්සේ හරි හිතනවා නම් ටිකක් එහාට ගිහිල්ලා මේවද ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න. අපි මේ ප්‍රශ්නවල එලිලා ඉන්නවද? ඒවට අපි දන්න ආකාරයට උත්තර හොයන්න උදව්පදව් කරනවා. මගේ නම් මේ විශ්වවිද්‍යාලයේ ජීවිතය ඉවර කරලා මේ අලුත් ප්‍රවිෂ්ඨයකට ආවේ මේ රට අපේ කියන අදහස ඇතුව. ඒ නිසා මම පාර්ලිමේන්තුවේදී කිසිම කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. හේතුව මට එවැනි අවශ්‍යතාවයක් මගේ දේශපාලන කාරණාවලදී මම ඉස්මතු කරගන්න කැමති නැහැ. දැන් හර්ෂ ඩි සිල්වා මහත්මයා සමග මම සාකච්ඡාවට ගණනාවක් පවත්වලා තියෙනවා. බොහෝ අවස්ථාවල අපි දෙන්න එකඟ වෙලා තියෙනවා. අපි සාකච්ඡාවට බඳුන් කරගත යුත්තේ රටට ඵලදායි, රටට වැඩදායි, රට ඊළඟ අධීරයට ගෙනියන්න පුළුවන් දේවල් මොනවද කියලා හොයලා බලන්න. දැන් අපිට වැරදිත් දැන් බොහොමයි. දැන් අපි කතා කරනවා ස්වාධීන කොමිෂන් පිළිබඳව. අපි කතා කරනවා විගණන කොමිෂන් පිළිබඳව. නමුත් සමහරවිට මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට වෙලා නැහැ. දැන් විගණන කොමිෂන් කිව්වම විගණන කොමිෂන් කරන්නේ විගණනේ නතර කරන එක නෙවෙයි. දැන් පොලිස් කොමිෂන් වගේ තමයි විගණනකාරී දෙපාර්තමේන්තුවට අයත් කාර්ය මණ්ඩල වල උසස් වීම, මාරු කිරීම, තනතුරට පත් කිරීම පිළිබඳව හොයාගන්න කොමිෂම. දැන් හැබැයි අපි සමාජගත කරලා තියෙන්නේ මේ විගණන කොමිෂම අයින් කරපුවාම රටේ විගණනේ නතර වෙනවා කියලා. එහෙම එකක් නැහැ. විගණන දෙපාර්තමේන්තුව විගණනය කරන ආයතනවල විගණන කටයුතු ඒකාරයට පවතිනවා. ඊළඟට තව තර්කයක් මතු කරනවා. දැන් මේ පෞද්ගලිකාංශයේ විගණන කොහොමද අපි විශ්වාස කරන්නේ? දැන් ඇත්තටම අපේ රටේ ව්‍යාපාර ගත්තාම රාජ්‍යාංශික ව්‍යාපාර ප්‍රමාණය වැඩිම ගාන 300යි. රාජ්‍ය ව්‍යවසාය 234යි ඔක්කොම එකව කරපුවාම. හැබැයි පෞද්ගලිකාංශයේ ව්‍යාපාර ඔක්කොම වල ඔඩිටිං කරන්නේ කවුද? මේ ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකද නැහැනේ. එතකොට ඒ සඳහා වන සමාගම් තියෙනවා. එතකොට අපි මේ සමාගම් හැලුවට ලක් කරන්නේ. ඒ සමාගම් වලට නිරූල් විගණනයක් කරන්න බැරිද? දැන් මේවා මේ ගොඩනගන තර්ක. දැන් අපි පොලිස් කොමිසමක් ගැන කතා කරනවා. මැතිවරණ කොමිසමක්. ගමක පොලිස් කොමිසම අපිට පුළුවන් ද අද වෙනකන්වත් වැඩ බලන පොලිස්පතිවරයෙක් කර රටේ පොලිස්පතිවරයා පත් කරගන්න. පොලිස්පතිවරයා ඉවත් කරන්න. දැන් පොලිස්පතිවරයා ඇවිල්ලා ජනාධිපති කොමිසම ඉස්සරහා දෙන සාක්ෂි දිහා බලපුවාම පොලිස්පතිවරයෙක් හිටියද කියලා ප්‍රශ්නේ අපිට ඉස්මතු වෙනවා. එතකොට රාජ්‍ය සේවා කොමිසම ගත්තා. මං හිතන්නේ අපේ රට කුඩා රටක් අපි අයි මෙච්චර මේවා සංකීර්ණ කරගන්න. මං හිතන්නේ අපි කැමති වෙන්න ඕන සරලත්වයට. අපිට පෞද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ මතය වෙනුවෙන් අපි රටේ ඇත්ත ප්‍රශ්න යටපත් කිරීම වැරදි. 1978 ඉඳලා අද දක්වා කාල සීමාව තුළ අවුරුදු 42ක් මේ රටේ උනේ මොනවද නැත්තේ මොකද්ද කියන එක දැන් කතා කරලා වැඩක් නැහැ. වෙන්න
වෙන්න ඕන මොකද්ද කියන එක පිළිබඳව කතා කරා. මහාචාර්යතුමනි සංක්ෂිප්ත කරන්න. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට සුමිත් ඔළුවට ආවේ 20 පස්සේ මොකද්ද කරන්නේ? 20 දිනන්න පුළුවන් 20 පරාද වෙන්න පුළුවන්. සංක්ෂිප්ත කරන්න. දැන් මේ පරාද වෙන්න බලාගෙන නෙමෙයි 20 දිනනවා. හැබැයි 20 පස්සේ අපි මොකද්ද කරන්නේ? දැන් යුද හමුදාවේ මිනිස්සු සම්බන්ධ කර ගැනීම වැරදිනවා. මොකක්ද ඒකට තියෙන විකල්පේ? රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැත්නම් කොහොමද අපි ඒක ඉහළ දාන්නේ? මේව තමයි මම හිතන්නේ මේ සාකච්ඡාවලදී එළිදරව් වෙන්න. මේ සාකච්ඡාවලදී ඉදිරියට එන්න ඕනේ. නමුත් අවාසනාවකට ඒවා වෙනුවට හමුදා නිලධාරී ජම්තන්තුරපත් කරපුවාම ඕනේ දැන් මිලිටරිකරණයට යනවා. ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා. දැන් මේව ඉදිරිපත් කරන්නේ බොහොම ස්තුතියි මහාචාර්යතුමා. ඉතාම ඉහළට වරප්‍රසාද ලැබපු අය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අතුල. මම හරිම සන්තෝෂයි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා කිව්වා අපි ඇත්ත ප්‍රශ්න කතා කරමු කියලා. ඒක හරි. මේ රටේ ප්‍රශ්න අපිට රාශියක් තියෙනවා මුහුණ දෙන්න. ඒවා තමයි අපි ඇත්තටම ඒවා ගැන තමයි අපි කතා කර යුත්තේ. ඒවා තමයි අපි මැදිහත් විය යුත්තේ. හැබැයි මම මතක් කරන්න කැමති ඔහුගේ රජය තමයි 20 වෙනි සංශෝධනය මේ ඉදිරිපත් කරලා අපිට මේ ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය ඔහු කියපු මේ ප්‍රශ්න වලට උත්තර හොයනවට වඩා මේ 20 වෙනි සංශෝධනයක් ගැන කතා කරන්න සිද්ධ වුණේ අපේ වමනාව නෙමෙයි. එතුමා නියෝජනය කරන ආණ්ඩුව තමයි 20 වෙනි සංශෝධනය ගේන්නේ. කමක් නැහැ. ඒක කෙසේ වෙතත් සුමිත්ගේ ප්‍රශ්නයට මම යොමු වෙන්නම්. කුමන සුවිශේෂී තත්වයන් තුළද මේ සංශෝධන අවශ්‍ය වෙන්නේ කියන එක මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ අපි මේ ඉන්න මේ මොහොතත් අපිට ඒ ගෝලීය තියෙන ඒ ගෝලීය සංදර්භය තුලම තමයි තේරුම් ගන්න වෙන්නේ. මම හිතන්නේ දුමින්ද සහෝදරයාත් ඒක කිව්වා කලින් මේ අපි දකින්නේ ඇත්තටම මේ මොහොත එක අතකින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වෙළඳපොළ ආර්ථිකය විශේෂයෙන්ම නව ලිබරල් ආර්ථික ක්‍රමවේදයේ අර්බුදකාරී තත්වයක් තමයි අපි මේ දකින්නේ. ඉතින් අපි හැමතැනම මේ දකින මේ far right populism කියලා සුමිත් කියපු එක මම හිතන්නේ මේ අර්බුදයට එන ප්‍රතිචාරයක් හැටියටම තමයි මම දකින්නේ. ඉතින් අර ගොඩක් වෙලාවට විශේෂයෙන්ම නව ලිබරල්වාදී ආර්ථික ප්‍රවේශයන් තුළ පැන නැගුණ එකක් තමයි එන්න සංකීර්ණ සහ එන්න භයානක වන අසමතුලිතතාවය deepening inequalities කියන එක සමාජය තුළ අපි එක අතකින් දකිනවා මේක ඉතාමත්ම පොහොසත් කාලයක් හැටියට ලෝකයේ ගෝලීය ඉන්න පොහොසත් ප්‍රතිශතය කියන්නේ අපිට හිතා ගන්න බැරි විදියකට එක අතක භුක්ති විඳිනවා එක අතක මූල්‍ය පහසුකම් තියෙනවා ඒගොල්ලොන්ගේ wealth generation එක අපි කවදාකවත් දැකපු නැති තරම් වර්ධනය වෙලා තියෙනවා. ඒ අනිත් අතට ඒ හා සමානවම අර යම් කිසි විදිහට මූලික පහසුකම්වත් නැති එහෙම ප්‍රජාවනුත් තියෙනවා. අපේ රට තුලත් ගෝලීය වශයෙන්ුත් මේ තියෙන අසමතුලිතතාවයන් එන්න වර්ධනය වෙච්ච කාලෙකුත්. ඉතින් ඒ වර්ධනයත් එක්ක ඇති වෙලා තියෙන විවිධ අර්බුදවලට එක ප්‍රතිචාරයක් හැටියට තමයි මම හිතන්නේ ඒ ප්‍රතිචාරවලට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට පිළිතුරු නැතිවීම තුල තමයි මම නම් දකින්නේ මේ අපි මේ පොපියුලිසම් එකයි මේ රයිට් වින් මේ එකයි අපි දක්ෂිණාංශික මේ ජනප්‍රියවාදය මේ විදියට වර්ධනය වෙන්නේ ඒ තත්වය තුල. ඉතින් ඒක මම හිතන්නේ අපේ රටේත් හොඳ හැටිව පේන්න තියෙනවා. එතන තමයි අපි මේ ජාතික ආරක්ෂාව කියන එක, ජාතිකත්වය කියන එක ඉස්මතු වෙන්නේ. අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්තටම දුර්වලකම තුල. ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල ඒ අර මම මුලිනුත් කියපු අර ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම සීමිත විදියට හඳුනාගත්ත නිසා අර සීමිත විදියට ප්‍රභූවරුන් අතට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යන අතර ඇත්තටම පැන නැගෙන ප්‍රශ්න වලට ඒ ආර්ථික මොඩල් එකෙනුත් රාජ්‍ය මොඩල් එකෙනුත් කිසිම විදියකට අවශ්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න බැරි වීම තුලින් අපි දකිනවා මෙන්න මේ මිනිස්සුන්ගේ එතකොට ඒ ප්‍රශ්න වලට රංජිත් බණ්ඩාර මහාචාර්ය රංජිත් බණ්ඩාර මතු කරපු ඇත්ත ප්‍රශ්න වලට ප්‍රතිචාර හොයන්න මෙවැනි තැනකට අපිව තල්ලු කරලා තියෙනවා. මොකද අර ප්‍රජාතන්ත්‍රවාදී අපි පුරුදු ප්‍රජාතන්ත්‍රවාදී මොඩල් එක ඇත්තටම මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට
උත්තර සෙවීමට අපොහසත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතින් එතකොට එතන තමයි මම හිතන්නේ වාමාංශික ව්‍යාපාර හැටියටත් අපිට යම්කිසි වගකීමක් දරන්න වෙන්නේ. මොකෝ අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මොඩල් එකට වාමාංශික විකල්පයක් අපි හරියට ඉදිරිපත් කළා නැහැ. ඒක තමයි මම හිතන්නේ වාමාංශික ව්‍යාපාරවලින් මේ මොහොතේ කළ යුත්තේ. ඉතින් අර වෙළඳ ආර්ථිකයේ නව ලිබරල්වාදී වෙළඳ මොඩල් එකේ විවේචනය වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ එක්ක වාමාංශික ව්‍යාපාර කොහොමද අපි මුණ දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපිට ඉදිරිපත් කරන ගැටලුව කියන එක මම හිතන්නේ අපි තාම හරි හැටි කරපු නැති එකේ විපාකය තමයි මේ ඒකට උත්තරයක් හැටියට මේ රයිට් විං පොපුලිසම් කියන එක අපි හැමතැනම දකින්නේ. ඒක තමයි මම හිතන්නේ අපේ රටේත් සිද්ධ වෙන්නේ. මීළඟට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාට තමන්ගේ කතාව විනාඩි 5කදී නිම කරනවා. සුමිත් අහපු ප්‍රශ්න වලටත් අපේ රංජිත් බණ්ඩාර අපේ මිත්‍ර අහපු ප්‍රශ්න වලටත් එක්කම උත්තරයක් දෙන්න කැමතියි. දැන් මේ ගමුකෝ තර්කය දැන් හරිනෙත් කිව්වා මෙතන මම දුමින්දත් කිව්වා බොහෝ දෙනා කිව්වා මේ දේශපාලන ආර්ථික ඒ අවශ්‍යතාවය ගැන අපි කතා කරන්න ඕනේ. ඒකර මේ නීතිමය රාමුවක් හදනවද මේ ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන. එක පැත්තකින් නවලිබරල්වාදී මේ 78 කතාව ගේන අතරේ අනිත් පැත්තෙන් ඒ නීති රාමුවමද අවශ්‍ය වෙන්නේ රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික මොඩලයටත්. ආර්ථික මොඩල් එක එකක්ද දෙකක්ද? නමුත් එකම නීතිමය රාමුවක්ද අවශ්‍ය වෙන්නේ. එතෙන්දිම ඒ තර්කය පිළිබඳව ලොකු ගැටලුවක් මතුවෙනවා. ඒ කියන්නේ මේ නීතිමය රාමුව තියෙන්නේ මොකක් සඳහාද? හරි. දැන් අපි බලමු මේ ජනාධිපතිවරයා කියන කතාව තමන්ට ඩිලිවර් කරන්න. හරි. තමන්ට මේ ආර්ථික සංවර්ධනය ලබා ගන්න නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකාරියට කියන අත්‍යවශ්‍යයි මේක. මුක්තිය අත්‍යවශ්‍යයි. මට ඕන දේ කරන්න මට පුළුවන් විය යුතුයි. කවුරුත් මගෙන් ප්‍රශ්න කරන්න එපා. මං කිව්වොත් මේ දේ කළ යුතුයි. මොකද ඒක මට ඩිලිවර් කරන්න ඕනේ. ඒක තමයි සංවර්ධනය. පාරක් කපන්න ඕන නම් එහෙම. ඒ නිසා මේක කරන්න. මම කිව්වොත් මගේ වචනේ තමයි පිළිගන්න ඕනේ. ආයේ ප්‍රශ්න කරන්න එපා. මම මේ දැන් බැලුවා ෆ්‍රීඩම් හවුස් කියලා අපි කවුරුත් බලන මේ ඉන්ඩෙක්ස් එකක් තියෙනවා රටවල් වල නිදහස. ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත්ද නැද්ද? මම කියවන්නම් කාටවත් දැනගන්න. මොකද අපි කවුරුත් කතා කරනවනේ මේක ගෝලීය දෙයක් ඇතුලේ කතා කරන්න ඕන. අපි බලමු නිදහස අඩුම රටවල් ටික. නිදහස නැtei කියන රටවල්. අපි කියන ඒකාධිපතිවරුන් ඉන්න රටවල්. මම කියාගෙන යන්නම්. ඇංගෝලා, ආසර්බයිජාන්, බහ්රේන්, බෙලාරුස්, බ්‍රූනයි, බුරුන්ඩි, කැමරුන්, චාඩ්, චයිනා, කොංගෝ, කියුබා, ජිබෝටි, ඊජිප්ට්, ඉතියෝපියා, ගැබෝන්, ඉරාන්, ඉරාක්, කසක්ස්තාන්, ලාओස්, ලිබියා, මියන්මා, නිකරාගුවා, නෝර්ත් කොරියා, ඔමාන්, කොංගෝ, සුඩාන්, කැම්බෝඩියා, කටාර්, රෂ්යා, රුවන්ඩා, සෞදි අරේබියා, සොමාලියා, ස්වාසිලන්ඩ්, සිරියා, ටජිකිස්තාන්, ටිබෙට්, ටර්කි, ටර්ක්මනිස්තාන්, උගාන්ඩා, එමිරේට්ස්, උස්බෙකිස්තාන්, වෙනිසුවෙලා, වියට්නාම් and යෙමන්. ඕක තමයි ෆ්‍රීඩම් හවුස් එකේ දීලා තියෙන ලයිස්තුව නිදහස අඩුම ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුම ශක්තිමත්ම නායකයෝ ඉන්න රටවල්. දැන් මට කියන්න මේකෙන් රටවල් දෙක තුනක ඇරෙන්න ওই සංවර්ධනය ලැබිලා තියෙනවද කියලා. අනිත් පැත්තෙන් අරගෙන බලන්න ලෝකේ තියෙන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩිම රටවල් ෆ්‍රීඩම් හවුස් එකට අනුව ෆින්ලන්ඩ්, නෝර්වේ, ස්වීඩන්, කැනඩා, නෙදර්ලන්ඩ්ස්, ඕස්ට්‍රියා, ලක්සම්බර්ග්, නිව්සීලන්ඩ්, Denmark, Portugal, Barbados, Ireland, Japan, UK, Spain, Germany, Estonia, Cyprus, Chile, Austria, Belgium, Switzerland, Japan. ඔන්න රටවල්. හරි එතකොට මේ රටවල් කාණ්ඩ දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒතර මම දෙවෙනියට කියපු රටවල් වල සංවර්ධනය පළවෙනි කියපු රටවල් වල සංවර්ධනයට වඩා ඉතාමත්ම ඉහළයි. ඒතර කවුද කියන්නේ මේ සංවර්ධනය සඳහා අවශ්‍ය නීතිමය රාමුව මේ 20න් ජනාධිපතිවරයාගේ ඒකාධිපති ස්වරූපය හරහා ඔහුට සම්පූර්ණම බලය ලබා ගැනීම හරහා තියනවායි කියලා. අපි මේක ගෝලීය මේ රටවල් එක්කනම් අපි මේවා ගැන බලන්නේ. එහෙමනම් මෙන්න evidence. We have to always be evidence based. එතකොට මෙතන තියෙනවා සාක්ෂි. හරි එතන මවාගෙන දෙයක් කතා කරනවට වඩා අපිට පුළුවන් ලෝකෙ දිහා බලන්න.
කොයි ක්‍රමේද හරියට වැඩ කරන්න කියලා. මම රංජිත්ගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නම ඕනේ. කවුරුත් කියන්නේ විගණන කමිෂන් එක හරහා මේ කතා කරනවට වඩා අපිට පුළුවන් ලෝකෙ විගණන කොමිෂන් එක මේ අහෝසි කිරීමෙන් විගණන අතර ඒ වගේ මේ විහිළු කතා අපි කවුරුත් කියන්නේ නැහැ. නමුත් ස්වාධීන විගණන කොමිසමක් හදන්න හේතුනේ ඇයි? මොකද එහෙනම් ඇයිද ජුඩිෂල් ඉන්ඩිපෙන්ඩන්ට් ජුඩිෂල් කමිෂන් එකක් තියෙනවා. ස්වාධීන මේ අධිකරණ කොමිසම මොනවද තියෙන්නේ? අපිට ඒකත් ඕනේ නැහැ නේ එහෙමනම්. ඒ ස්වාධීන විගණන කොමිසමක් තියෙන්නේ විගණනය කියන එක ස්වාධීන වෙන්න ඕනේ. කවුද ඒකට තමයි හොයලා බලන්නේ. දැන් උදාහරණයක් හැටියට ඇයි අහනවා පුද්ගලික විගණන මේ ආයතන වලින් විගණනය කරන්න බැරි? මං හේතුව කියන්න. පුද්ගලික ආයතන වල තියෙන මැනේජ්මන්ට් එක තමයි සුප්‍රීම්. ඒ කියන්නේ ආයතනයේ ඒ CEO කියනවා නම් මෙන්න මේ විදිහට තමයි යමක් කරන්න ඕනේ. ඒ විදිහට කරාද කියන එක බලන්න තමයි ඔඩිටර්ලා ඉන්නේ. හැබැයි මෙතන තියෙන්නේ අපේ රජයේ තියෙන්නේ ඒගොල්ලෝ අයිතිකාරයෝ. හරි රාජපක්ෂලා මේ රටේ අයිතිකාරයෝ නෙමෙයි. ඒගොල්ලෝ සහ අපි හෝ කවුරු හරි යන ජනාධිපතිලා බාරකාරයෝ. ඒක බාරකාරයෝන්ට කියන්න බෑ මේක තමයි මේ ක්‍රමවේද මේකට අනුව සිද්ධ වෙන්න ඕනේ කියලා. මේ රටේ අයිතිකාරයෝ අපි පුරවැසියෝ. මේ රටේ අයිතිකාරයෝ අපි. මේ සියලුම මිලියන් 20ක් වෙච්ච ජනතාව. එතකොට ආණ්ඩුවකට පත් වුණාම ජනාධිපතිවරයාට දීලා තියෙන බාරකාරත්වයේ පමණ යම්කිසි කාල ප්‍රමාණයකට අනුව. එතෙන්දී අර කලින් මෙතුමා කිව්වා වගේ 140 49 50න් දීලා තියෙනවා නම් සම්පූර්ණම රාජ්‍ය මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට නම්. හරි LTL එකෙන් හරි වෙන කොහෙන් හරි වියදම් කරන්නේ අපේ සල්ලි නම්. එහෙමත් නැත්නම් මොකක් හරි මේ විදුලි ජනනය කරන ආයතනයකින් ඒක ඔඩිට් කරන්න පුරවැසියට අයිතියක් තියෙනවා. ඔව් හර්ෂ සිල්ලා මැතිතුම ඔබේ කාලේ වෙලාව අවසන් වෙනවා දැන්. ඔව් අයිතියක් තියෙනවා. එතකොට මේ මගේ මිත්‍රයාට මම කියන්න ඕනේ මේ concepts දෙක. ownership concept එකයි trusteeship concept එකයි. හරි අයිතිකාරයෙක් එක්කෙනෙක් අනිත් එක්කන බාරකාරයෙක්. එතන ඒ වෙනස තුල තමයි මේ විගණකාධිපතිවරයාට තියෙන්න ඕනේ බලය මේ ජනතාවගේ මුදල් වියදම් කරන විදිය ගැන හොයලා බලන්න අයිතිය තියෙන්න ඕන. පෙරටුගාමී සමාජවාදී පක්ෂ නියෝජනය කරමින් තුමින්ද නාගම මැතිතුමාට මේ අදහස් දැකීම් සියල්ල සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිචාර සහ ගැටලු ඉදිරිපත් කරන්න. ඔව් සුමිත් ඉදිරිපත් කර ප්‍රශ්نين ආරම්භ කරොත් දැන් එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන විභවය මොකද්ද? ඒ වගේ මේකේ සීමා මොකද්ද? මේක මම කියන අපේ සාකච්ඡාවේ මූලික තර්කයක්. ඒ කියන්නේ දැන් එකක් තමයි ප්‍රංශ විප්ලවය ඓතිහාසිකවත්වත් එහෙම ඓතිහාසිකවම මේකේ සීමාව සලකුණු වුණා. ඒ කියන්නේ ප්‍රංශ විප්ලවයේදී කිව්වේ නිදහස සහෝදරත්වයේ සමානාත්මතාවය කියලා ආවි. නමුත් ඒක දෙන්න බැරි වුණා. දෙන්න බැරි වුණේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ කතිකාව ඒක කතිකාව ගොඩනැගිලා ඒක එනවනේ මේ නීතිමය තලයට. ඒ කියන්නේ රාජ්‍යයේ නීති ව්‍යවස්ථා කෙටුම්පත් මේ තලයට එනවනේ. ඒ එනකොට මේ තියෙන සිස්ටම් එකේ දැන් මේ අපි ගොඩනගන් තියෙන ආර්ථික මොඩල් එකේදී ඒ ආර්ථික ක්‍රමයේ හැසිරෙන්නේ මේ සමානාත්මතාවය ආරක්ෂා වෙලා නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය මේ ඊපෙරදර ගාමන් ෆැක්ටරියේ වෙච්ච ප්‍රශ්නේ ඒ ප්‍රශ්නය බොහොම ආරම්භයේදී එතන හිටපු සේවිකාවකට තමයි සම්පූර්ණ ප්‍රශ්නේ ගොනු කරේ. ඇයගේ චරිතය සම්බන්ධ විවිධාකාර දේවල් ගොඩනගමින් ගෙනිච්ච. නමුත් දැන් ඇත්තටම ඒ ආයතනයේ මුළුමනින්ම දවස් 15ක් තිස්සේ උණ හැදෙද්දී ප්‍රශ්න ගැටලු තීදී සේවකයෝ කියද්දී ඒක නොසලකා ඒ ආයතන වැඩ කරන් ගිහලා තියෙනවා. ඒතර ඒ ආයතනයේට මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ නීතිය? ඒතර පාරේ මිනිස්සෙක් මේ ෆේස් මාස්ක් එකක් දාන්න නැතුව ගියොත් එහෙම ඒක අත්අඩංගු ගත්තා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැමදාම ගාන කියන කවුන්ට් එක. අපි මෙච්චරක් ගත්තා. ඒ කියන්නේ දවසේ අපංකම වගේ මෙච්චරක් ගත්තා කියලා කියනවා. මම කියන්නේ දැන් මේක තමයි නීති ක්‍රියාත්මක වෙන විදිය. මේ සාකච්ඡාව ගෙනාවට ඒ සාකච්ඡාවේ සාධාරණත්වය දෙන්න බැරි වුණා. ඓතිහාසිකවත් බැරුණා අපි මේ වෙන ජීවත් වෙන මොහොතේ ඒක කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඒ සාකච්ඡාව සාධනීයයි. ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ පුළුල් සාකච්ඡාව. හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ සාකච්ඡාව ගොඩනගන කොටසකට පුළුවන්කමක් නැහැ. ඒක රාජ්‍ය ආකෘතියේදී රාජ්‍ය ව්‍යුහයට සම්බන්ධ කරන නීතියට ගේනකොට කරන්න බෑ. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. තව උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මෙතුමා දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ
දැන් නියෝජනය කර සමාජ ජන බලවේගයේ එදා එක්සත් ජාතික පක්ෂයේ මෙතුමාලා දැන් ප්‍රජාතන්ත්‍ර සම්බන්ධ සාකච්ඡා කරනවා. හැබැයි මම අහන්නේ දැන් ප්‍රතිරස්ත පනත ගේන වෙලාවේ ඒ ප්‍රතිරස්ත පනතේ මේ රටේ ප්‍රජාතන්ත්‍ර සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් වෙන වෙලාවේ ඇයි ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් දා හිතුන්නේ නැත්තේ? හැඳුනුම්පත ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවදත්ත ගන්න හිතනකොට ඒක ලෝක මට්ටමින් අභියෝගයට ලක් කරලා දෙන කාරණාවක්. ඇයි දා ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් හිතුන්නේ නැත්තේ? එතකොට දැන් මේක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් බලේ නැති වෙලාවේදී ඒ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව බොහොම පුළුල් වෙනවා. බලේ අතට ආවහම පස්සේ එතකොට අර ආර්ථික මොඩල් එකත් එක්ක තමයි මේ සාකච්ඡාව පවත්වන්නේ. ඒක තමයි සාකච්ඡාව තාරන කොටසක්. තව කොටසක් මොන හරි කතා කරන්න පුළුවන් ටිකක් කතා කරගෙන යනවා. ආපහු බලේ නැති වුණාම පස්සේ මේක සාකච්ඡාව පුළුල් වෙනවා. ඒ නිසා මම කියවන්නේ ඔය ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ගොඩනගපු දාර්ශනික සංවාදයේ ඒ මතවාදයේ සම්බන්ධ ගැටලු නෙමෙයි. ඒක සීමාව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න බැරි නිසා ආර්ථිකේ සමානාත්මතාවය දෙන්න බැරි නිසා හැම වෙලාවෙම මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒක ව්‍යුහයට එනකොට ස්ට්‍රක්චර් එක ඇතුළට එනකොට නීතිය ඇතුළට එනකොට ඒක සමානාත්මතාවය ආරක්ෂා වෙන්නේ ඒක අංග විකලයි. ඒක එක කාරණයක්. ඊළඟට මම පොඩ්ඩක් එතනින් එහාට ගියොත් දැන් හරිනිත් යම්කිසි සීමාවකට මේ සාකච්ඡාව ගෙනාවා. දැන් මොකද්ද අපිට කරන්න පුළුවන් දේ? මොකද්ද අපිට මේ සඳහා ගේන්න පුළුවන් සාධනීය සාකච්ඡා මොකද්ද? ඒකෙදි අපි හිතනවා පළවෙනි එක දැන් අර අපි මේ දාර්ශනිකයෝ ගැන හිතුවොත් එම් හොබ්ස් මොන්ටෙස්කියු ජෝන් ලොක් මේගොල්ලෝ මේ සංවාද ගෙනාවට. ඒතර එතනින් එහාට ගෙනාව රූසෝ ගෙනාවු තැනක් තියෙනවනේ. අපි හිතනවා ඒ පදනම උඩ ඉඳලා තමයි අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ අපි අවුරුදු 5කට පාර ඡන්දෙ දෙනවා. දුන්නාම පස්සේ ඒ අවුරුදු 5ම අපිට කරන්න කිසි දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ කරන වෙට් ටික බලාගෙන ඉන්න. අනේ එහෙම වුණාද අනේ මෙහෙම වුණාද කියලා බලන් ඉන්න. එතකොට දැන් ඒ කියන්නේ අපිට අර ජනතා පරමාධිපත්‍ය හම්බෙන්නේ අවුරුදු 5කට පාර. දැන් මේකට විකල්ප ගෙනාවු මතය තමයි ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්න හැම මොහොතෙම අභ්‍යාස කරන්න දෙන්න පුළුවන්ද? දෙන ආකෘතිය මොකද? මොකද දැන් අපි මේක දුන්නාම දැන් අපේ සාකච්ඡාව වෙන්නේ මේ කාමරය ඇතුළේ සාකච්ඡාව. ඒ කියන්නේ විධායකයට කොච්චරක් දෙනවද, ව්‍යවස්ථාදායකයට කොච්චරක් දෙනවද, අධිකරණයට කොච්චරක් දෙනවද, මේ අතර තුලනේ මොකක්ද කියලා මේ උඩ කරන සාකච්ඡාව. දැන් අපි ප්‍රශ්නේ ගේන්නේ මෙතන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේක ඇතුළේ යම් වෙන ප්‍රශ්නෙට අපි ප්‍රතිචාර දක්වනවා. මේක ඇතුළේ යමක් කෙනෙකුට අපි ඒකට විරුද්ධව ඒක උද්ඝෝෂණය ගහනවා. නමුත් මේක ඇතුළේ බලහුව මාරුයි. මේක ඇතුළේ බලතුල්නේ කියන එකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අර ගාමන් ෆැක්ටරි අර ප්‍රශ්නේ මුහුණ දෙන දීපු කෙනාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කම්කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත ප්‍රශ්නේ. මම කියන්නේ අරක ව්‍යාජ ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අහුවෙන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවට. ඒතකොට ඒක විසඳන්න පුළුවන් කොහොමද? ඒ සඳහා රාජ්‍ය ආකෘතියේ පාලන වෙනසක් අවශ්‍යයි. මොකක්ද ඒ සඳහා තියෙන වෙනස? අපි හිතනවා ජනතාව බලගැන්වන ජනබල සභා වැනි ව්‍යුහයක් අවශ්‍යයි රාජ්‍ය පාලනයට. මොකද්ද ජනබල සභා කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් තියෙන පාර්ලිමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශ සභා. දැන් මේවට තමයි රාජ්‍ය ව්‍යුහයේ ඒ කියන්නේ ඒවට තමයි බලය තියෙන්නේ. ඒවේ අතිස්සුවම තමයි ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ. ඒතර ජනතාවට අත උස්සන් තියෙන එක අවස්ථාවේ ඡන්ද අවස්ථාව. අපිට ජනතාවට හදන්න පුළුවන්ද? අපි તો මාසිකව මාස 3කට වතාවක් සමහරට මාස 6කට වතාවක් ඔවුන් ගොඩනගා ගන්න සභාවක් තියෙනවා. ඒක ගමේ වෙන්න පුළුවන්, නගරෙ වෙන්න පුළුවන්, ආයතනයක වෙන්න පුළුවන්. ඒ සභාවට තියෙනවා ව්‍යවස්ථාමය බලයක්. ඒක ව්‍යවස්ථාවෙන් පිළිගන්නවා. ව්‍යවස්ථාව වගන්ති වලින් පිළිගන්නවා මේ සභාවට බලයක් තියෙනවා. ඒතර ඒ සභාවට පුළුවන් ජාතික ප්‍රතිපත්ති වලට ප්‍රතිචාර දක්වන්න. MCC අසං කරන්න ඕනද නැද්ද? අපිට මහතායි කාල සීමාව අවසන් වෙනවා. හරි. ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ බලයේ හිමි වෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මෙන්න මේ වෙනසට යා යුතු එක පැත්තකින්. මම ඉතුරු කරුණු ටික කෙටියෙන් කියන්නම්. අපේ රටේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් මූලික අයිතිවාසිකම් වල මෙන්න මේ කරුණු අඩංගු වෙනවද? ජීවත් වීමේ අයිතිය දෙනවද? අධ්‍යාපන සම්බන්ධ අයිතිය ලබා දෙනවද? සෞඛ්‍ය සම්බන්ධ අයිතිය මූලික අයිතියක් විදිහට දෙනවද? නිවසක් ජීවත් වීම සඳහා නිවස සඳහා තියෙන අයිතිය ලබා දෙනවද? යහපත් පරිසරයක් සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ දැනගැනීමේ වෙනවා ආචාර්ය ජයතිලක මැතිතුමාගේ කරුණු දැක්වීමට අපිට සමා වෙන්න ඕන විනාඩි 5ට වඩා අපිට දෙන්න බෑ බොහෝ වෙලාවට. ඒ නිසා ඔබගේ කාල සීමාව විනාඩි 5යි. ආචාර්ය දයන් ජයතිලක මැතිතුමා. දේශපාලන අර්ථශාස්ත්‍රය අනුව මේ ප්‍රශ්න දිහා බලනවට වඩා මම නම් හිතන්නේ දේශපාලන සමාජ විද්‍යාව අනුව බලපුවාම යථාර්ථය පැහැදිලිව පේනවා. මෙතන තියෙන්නේ දේශපාලන බල ව්‍යාපෘතියක්. පළවෙනි වතාවට ලංකාවේ නිදහස් ලංකාවේ ඉතිහාසයේ අලුත් දෙයක් සිද්ධ වෙගෙන යනවා. ධාරාවන් දෙකක් සම්මිශ්‍රිතව නව ප්‍රභූ පැලැන්තියක් නැත්නම් කල්ලියක් බලය අල්ලගෙන ඒ බලය තහවුරු කරන්න උත්සාහ දරනවා. එකක් 1940 ගණන් වල ඉඳන් දීර්ඝ ඉතිහාසයක් තියෙන ආගම්වාදී ජාතිවාදී ව්‍යාපාර. සුළුදාරින් ව්‍යාපාරයක් ඕනනම් පන්තිමය වශයෙන් කියන්නේ. අනික මිලිටරිවාදී යුදවාදී
ස්තරයක්. මේ දෙක එක්තැන් වෙලා තියෙන. ඉතින් මොවුන්ගේ මේ කණ්ඩායමේ නැත්තම් ස්තරේ නැත්තම් ප්‍රභූ පැලැන්තියේ බල ව්‍යාපෘතිය තමයි අද අපි දකින්නේ. මේ 20 වෙනි සංශෝධනයෙන් සහ නව ව්‍යවස්ථාවෙන් සිද්ධ වන්නේ අපි ආපු ගමනේ ඒකේ දිගුවක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ගුණාත්මක වශයෙන් වෙනත් තැනකට සංක්‍රාන්තියක්. ඒකේ දේශපාලන අර්ථ ශාස්ත්‍රයේ තීන්දුව වන්නේ බලයේ ඉන්න එකට ඒක ඉවහල් වෙනවද නැද්ද කියන එක උඩ. ඒ හන්දා තමයි මේ පැලැන්තියේ ආර්ථික වැඩසැලැස්මේ සාර සංග්‍රහවාදයක් තියෙනවා. එක පැත්තකින් ජයජාවර්ධනට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ. බණ්ඩාරනායක මැතිණියගේ කාලේ සංවෘත ආර්ථිකය කවදත් නැතුව ආයත තහනම් කිරීම වැනි සංවෘත ආර්ථික ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනවා. අනිත් පැත්තෙන් පෝට් සිටිය. අනිත් පැත්තෙන් මේ වෙන නොයෙකුත් දේවල්. ඒ ආර්ථික ප්‍රතිපත්තිය තීන්දුව වන්නේ මේ නව ස්තරයට බලයේ දිගටම ඉන්න පුළුවන්ද නැද්ද කියන එක උඩ පමණයි. ඇයි ඔය ආයත තහනම අතවසම යම්කිසි තුලනයක් තියෙන්න ඕන. පරණ විවෘත ආර්ථිකය ගෙනියන්න බෑ මේ තත්ත්වය තුල. නමුත් මෙතන තියෙන්නේ පෞරු රාජ්‍යයක් ගොඩනැගීමේ ආකෘතියක්. නව ස්තරයක්, නව බලව්‍යුහයක්, නව රාජ්‍ය මාදිලියක් නැත්නම් ආකෘතියක්. මේක දේශපාලන බල ව්‍යාපෘතියක්. ඒ හැටියට තමයි මම හිතන්නේ මේක අපි තේරුම් ගන්න ඕනේ කියලා. මේක තේරුම් නොගත්තොත් සිද්ධ වන්නේ මේ රටේ උතුරු කරේ සිද්ධ වෙච්ච දේ. හේතුව මේ 20 වෙනි සංශෝධනයේට පක්ෂව මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ අනිත් නොයෙකුත් කට්ටිය කියන දේවල් මම නම් මීට කලින් අහලා තියෙනවා. ඒ ඔක්කොම හැවුව උතුරු කරේ. ශක්තිමත් නායකයෙක් ඉන්න ඕන, මේගොල්ලෝ යුද වීරයෝ, මේ බෙදිලා ඉන්න බෑ, විනයක් තියෙන්න ඕන, බලන්න මේගොල්ලන්ගේ සදාචාරය කොච්චර හොඳද. ඔව ඔක්කොම කිව්වේ ප්‍රභාකරන් වෙනුවෙන්. දෙමළ ප්‍රභූවරු කිව්වා, උගත් මිනිස්සු කිව්වා, දෙමළ සිවිල් සමාජය කිව්වා. මෙතන වෙනසකට තියෙන්නේ අර 1933 ජර්මනිය වගේ ඡන්ද ක්‍රමයේ හරහා ඒක සිද්ධ වෙන්නේ. ප්‍රභාකරන් එක කරන්නේ නැහැ. නමුත් ඒකම තමයි මේ පුංචි දූපතේ උතුරු කරේ ඒ ගිය ගමන, ඒ චක්කරේ දැන් දකුණේ ක්‍රියාත්මක වෙනවා. ඒ මතවාදයමයි. ඒ ඊතොස්යමයි. ඊතොස් කියන එකට මම සිංහල වචන ඇහුවා අතුලගෙන්. ඒ කියන්නේ ආචාර ධර්ම සහ නියාමයන්ගේ එකතුවක්. ඒක ග්‍රීක වචනයක්. ආධිකාරීන ග්‍රීක පඬිවරු රෙජීම් එකිනෙක රෙජීම වෙනස් කරලා ඒ ප්‍රභේදකරණය කරේ ඒ රෙජීමේ ඊතොසය අනුව. මේ රෙජීමේ ඊතොස් එක මේ ජයාජාවදනගේවත් සිරිම බණ්ඩාරනායකගේවත් මහින්ද රාජපක්ෂගේවත් කාගේවත් මීට කලින් තිබුණේ නැහැ. ඒක තමයි අපි දකින්නේ. ඒ හැසිරීම. ලෝකේ කොයි රටේද කොරෝනා මර්ධනය කරන්න යන්නේ අපි අරගෙන හමුදාවක්. හමුදාව සහභාගී වෙන උදව් වෙනවා ඕන දේවල් වලට. සුනාමියෙන් පස්සේ හමුදාව සහභාගී වුණා චන්ද්‍රිකා සහ මහින්ද යටතේ. ජනතා විමුක්ති පෙරමුණේ ස්වේච්ඡා සහෝදරුත් සහභාගී වුණා. නමුත් තුවක්කුවත් ඇතිව කොරෝනා මර්ධනය කරනවා. කොයි රටේද චීනෙවත් නැහැ. වියට්නාමෙත් නැහැ. කියුබාවෙත් නැහැ. හමුදා ප්‍රධානියා මේ කොරෝනා මර්ධන ව්‍යාපෘතියේ නායකයා වෙන්නේ මේ වෛද්‍යාචාර්ය රමේෂ් පතිරණ ඉන්නකොට යාව දාන්න පුළුවන්. මෙතන සිද්ධ වන්නේ අලුත්ම දෙයක්. හැබැයි මේක අර්බුදයට යනවා. ඇයි? මේ මතවාදය අතාර්කික විද්‍යා විරෝධී සහේතුක භාවයක් නැති අමුතුම මතවාදයක්. පසුගාමී මතවාදයක්. මේ ක්‍රමය තද වැඩි බර වැඩි. එක නායකයෙකුගේ පුද්ගලයෙකුගේ අතේ බලය සංකේන්ද්‍රගත වීම. ඊට යටින් හිටපු හමුදා නිලධාරීන් ස්තරයක් ඒගොල්ලන්ගේ බලය ඊළඟට මහා විශාල පවුලක බලය මේක පවතින්න බෑ. මේ ක්‍රමය අසමමිතික භාවය සහ අසමතුලිත භාවය අන්දා අර්බුදයට යනවා. ඒ පමණක් නෙමෙයි අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක්. සරත් වීරසේකර රාජ්‍ය ඇමතිවරයා මේ චීන නියෝජිත කණ්ඩායම ලංකාවේ ඉන්නකොට පාර්ලිමේන්තුවේ නැගිටලා අසල්වැසි ඉන්දියාවටයි මෝඩි අගමැතිතුමාටයි බනිනවා. ඒ වගේ මතවාදයක් තියෙන්නේ. යථාර්ථය තේරුම් ගන්න බැරි මතවාදයක්. ඕකේ ප්‍රතිවිපාක තියෙනවා.
13 වෙනි සංශෝධනයේ කටු ගන්න යනවා කියනවා ඊළඟට කියනවා අපි විශ්වාස කරන්නේ නැහැ බල විබන්ධිගත කිරීමක් ගැන. බොහොම පළාත්වල. දායන් ජාතික මැතිතුමා. ඉතින් මේක විශාල අර්බුදයකට යන එක නියතයි. අපේ ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට මේ සියලුම තත්ත්වයන්ට පිළිතුරු ලබා දෙන ලෙස අපේ දායන් ජාතික ආචාර්යතුමා සඳහන් කරපු මේ ප්‍රභූ පැලැන්තිය පිළිබඳව කියන කාරණේ මම හිතන්නේ මනක් කල්පිතයි. මොකද දැන් අපි මේ රජයේ කොටස්කාරයෝනේ. අපි ඉතින් උගේගොඩ සාන්තියෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා නේද? අපේ රටේ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධියයි පශ්චාත් උපාධියයි ලබාගෙන වෘත්තියට ගිහිල්ලා අපි ඒ ආකාරයෙන් බිම්මට්ටමින් ආපු මිනිස්සු. ඒ නිසා මේකේ ප්‍රභූ පැලැන්තියක් ගැන මම නම් හිතන්නේ මේ මෙවර පොදියන පෙරමුණෙන් ආපු අයගෙන් 90%ක්ම ආවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලන යෙදුණු අය වගේ අත්දැකීමක් තියෙන පිරිසක්. ඊළඟට මම කියන්න ඕනේ මේ ජනාධිපතිතුමා පත් කළේ 52.25ක ඡන්දයක් ලබා දීලා එතුමා හිටපු හමුදාවේ නිලධාරී බව දැනම තමයි මේ රටේ ජනතාව. ඒ නිසා එතුමාට ව්‍යවස්ථාවෙන් දීලා තියෙන 4B වගන්තියේ තියෙන ආරක්ෂාවද ඇතුළුව. හැබැයි කෝ ආරක්ෂාව? ආරක්ෂක අමාත්‍යාංශයේ නෑ 19 වෙනි සංශෝධනයත් එක්ක. සහරාන්ගේ ප්‍රහාරයට කවුද වග කියන්නේ? අද වග කියන්න කෙනෙක් නෑ. හිටපු ජනාධිපති, අගමැති, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඔක්කොම ඇවිල්ලා එකිනෙකාට චෝදනා කරගන්නවා. ඉතින් මේකෙන් බැහැර වෙන්න ජනතාවට උවමනා වුණා. ඒ නිසා මේ ඡන්දය මේ විදිහට පාවිච්චි කළා. ඊළඟට රාජපක්ෂ පවුලේ අයට රටේ ජනතාව ඡන්ද දීලා දිස්ත්‍රික්ක 3කින්ම පළවෙනියට ගෙනාවා. ඒ ජනතාවගේ පරමාධිපත්‍යය. ඉතින් ඒක නැති කරන්න අපිට බැරි. ජනතාවට එපා නම් රාජපක්ෂලව ගෙදර තියන්න තිබුණා. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක තමයි ජනතාව පරමාධිපත්‍යය. මම මේ අපේ ડોક્ટર සුමිත් චමින්ද කිව්ව විදිහට මම මුලින්ම සඳහන් කළේ 78 මේ 20 කියන්නේ 78 දිගුවක් කියන එක නෙවෙයි. 78 රාමුවෙන් එළියට ගිහින ඇහි කියන කාරණය. ඊළඟට මම පැහැදිලිව කිව්වා 19 උනේ විකෘතියක්. එක්කෝ අපි ජනාධිපති ශ්‍රී ලංකා දස්පක්ෂ මත ඒක අපි තාමත් ඉන්නවා. ඒක වෙනස් කළා නෑ. විධායක ජනාධිපතිවරුන් සම්පූර්ණයෙන් අපි යන්න ඕනේ. විධායක ජනාධිපති ස්වරූපේ නොවන මැතිවරණ ක්‍රමයකට. දැන් 72 උනේ අපි ඩොමිනියන් තත්වයට ආවා. අපේම ව්‍යවස්ථාවක් හදාගත්තා. ඒ 72න් තිවිච්ච ප්‍රතිපාදන නිසා තමයි 29 දෙකත් අයින් වුණා සොල්බරි ව්‍යවස්ථාවේ. ඒක අයින් කරපු ක්‍රමය මම කියන්නේ නැහැ වෙලා යන නිසා. නමුත් 78 ව්‍යවස්ථාව වෙනකොට ජනමත විචාරණයක් තිබුණේ නැහැ. යාජාවදන මැතිතුමා කොටිම සිලෙක්ට් කමිටියක් පත් කළෙත් නැහැ 78 විධායක ක්‍රමයේ සම්පූර්ණ ව්‍යුහාත්මක වෙනස්කමක් කළා. දැන් අර මේ කවුද පොදු රාජ්‍ය මණ්ඩලයේ අහන්න තිබුණේ ප්‍රශ්නේ 1978 යාජාවදන මැතිතුමා ව්‍යවස්ථාව හදමුණ තමයි අහන්න තිබුණේ. ඇයි මේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයෙන් සම්පූර්ණයෙන් බැහැර වෙන්නේ කියලා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතිශය 52ක් තියෙනවානේ. ඔය සියල්ලම තින්නේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයෙන් අපේ නෑ. රටවල් කීපයකම වෙනස් වෙලා ගිහිල්ලා තිනවා. හැබැයි මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ අහන්න තිබුණේ එදා. ඒ වගේම මේ අනිත් සංගම් ඒ කිසිම කෙනෙක් ප්‍රශ්න ඇහුවේ නෑ ඒ වෙලාවේ. ඒ වෙලාවේ කොලින් අල්සිල්ලා මැතිතුමා එන්එම් ප්‍රේම මැතිතුමා මේ වගේ අය මේ ප්‍රශ්න මතු කළා. ඒගොල්ලෝ දැක්ක මේ අනුකූල ව්‍යවස්ථා මේ 78 විධායකයේ ගේනකොට. ඊළඟට දැන් මොකද්ද මූල්‍ය පාලනය. මූල්‍ය පාලනය 153 වගන්තිය 148 වගන්තිය 150 මෙතුමා කිව්වා වගේ 153 තමයි විගණනාධිපති පත් කරන්නේ. දැන් මේකේ කිසිම ආකාරයකින් විගණනය ඉවත් කළා නෑ. මෙතන විගණන කොමිසමක් නැති කළාද? විගණන කොමිසම කියන්නේ අර පොලිස් කොමිසම මම ඒකට ඊට වඩා කියන්නේ නැහැ. ඒක විනය පරීක්ෂණ විපත් කිරීම ඉවත් කිරීම මේක තියෙන්නේ. හැබැයි section 50 of the National Audit Act number 19 of 2018 ඒක පහුගිය කාලෙදී අපි ඔක්කොම එකතු වෙලා සම්මත කරපු පනත. ඒකට අපි සහයෝගය දුන්නා. ඒකේ තියෙන auditee entity is an any entity listed there in this fall within the purview of the Auditor General. ඒක තමයි පැහැදිලිව තියෙනවා. Auditor Generalට තියෙන ඒ බලේ නැති වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි ඕනෑම company law act එකේ act number 7 of 2007 එකේ යටතේ register වෙලා තියෙන ඕනෑම company එක රාජ්‍ය කොටස 50%ට වැඩි වුණත් විගණනාධිපතිට පුළුවන් ඒක විගණනය කරන්න. අපිට ඕන කෝප් කමිටුවට පුළුවන් මේ ඕනම ව්‍යවසායයක් ගෙන් දැන් මම පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් වෙනවා. මට මතකයි ශ්‍රී ලංකන් එයාලයින් එක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව යටතේ මේ ඒ කාලේ ආවේ නැහැ මේ කෝප් කමිටියට. කෝප් කමිටිය ආවේ නැහැ. CPS ස්ටිල් එක කවදාවත් ආවේ නැහැ. ඒතර දැන් කවුරු හරි ප්‍රශ්න කළාද ඉන්න හටන් 150ට වැඩි නේ හැම එකකම. කවුරු ප්‍රශ්න කළාද ඇයි ඒ කාලේ නාවේ කියලා නෑ. ඒක නිසා මේ වැරදි මතයන් පතුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒකේ. ඊළඟ මුක්තිය ගැන සඳහන් කළා. දැන් මුක්තිය තියෙන්නේ 35 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒකේ ශ්‍රේෂ්ඨාධිකරණය කරලා තිනවා 35 එකේ 126 වගන්තිය 19ට පෙර තිබුණේ නැහැ ව්‍යවස්ථාවේ. 126. නමුත් 126 දැම්ම 19 වෙනි සංශෝධනේ. 19 වෙනි සංශෝධනයේ 126 දැම්මෙන් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය අයන්නෙන් කියනවා
ඒ විදිහට මූලික අයිතිවාසිකම් පුළුල් කළාන් පස්සේ ඒක නැවත සංක්ෂිප්ත කරන්න බැහැ කියලා. එන්නේ තර්කය අරන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තින්න පුවත්පත්වල සඳහන් වෙච්ච නිසා ඒක දැන් ප්‍රාසක් නෙවෙයි තීන්දුවේ තියෙන ප්‍රධාන කරුණු පුවත්පතකත් සඳහන් වුණා. ඉතින් ඒක නිසා ඊටම පැහැදිලිව ඒ අදහස ඇවිල්ලා තින්නේ පුළුල් කරනද මූලික අයිතිවාසිකමක් නැවත ගන්න බෑ. ඒ නිසා එහෙම මුක්තියක් නන්තර අර පනත යටතේ මුක්තියෙන් දෙන්න බෑ මේ රාජ්‍ය නිලධාරීන්ට. මේ මුක්තිය තින්නේ ජනාධිපතිට විතරයි අනුක්‍රම ව්‍යවස්ථාවේ. වෙන අයට මුක්තියෙන් දෙන්න කිව්ව ශ්‍රේෂ්ඨාධිකරණ ඒක බෑ කියේ. හදිසි පනත් ගේන්න පුළුවන්. ඒක ඊට කලිනුත් තිබුණා හදිසි පනතක් ගන්න. ඒකෙන් කිසිම අවඩක් වුණේ නැහැ. නමුත් මට මතක හැටියට 13 වෙනි සංශෝධනය ගේනකොට හදිසි පනතක් හැට්ට ගෙනාවා. ඔයලා පාර්ලිමේන්තුවේ බෝම්බත් ගැහුවා. ඒ නඩුවෙත් මම පෙනී හිටියා. ඉතින් ඒක නිසා මම ඊටාම පැහැදිලිව කියනවා මට පිළිතුරු දෙන්න තියෙන කාලෙ ඊටාම සීමිතයි. නමුත් මම ප්‍රධාන කරුණු කීපයකට තමයි මට උත්තර දෙන්න පුළුවන්කම ලැබුණේ. මම මෙහිදී අවසන් කරනකොට මම කියන්න ඕනේ අපි මේ ඉන්නේ COVID-19 කියන තත්ත්වය තුල. දැන් අද ලිබරල් ආර්ථික අසාර්ථක බවක් පේනවා. ඒ කියන්නේ මම එදා ඉඳලා අද දක්වාත් ඉන්නේ මේ මතේ. මම පුද්ගලිකව. ඒ නිසා හැබැයි 973 ලෝක ආර්ථික අර්බුදය ආපු වෙලාවේ සංවෘත කරනකොට ආර්ථිකය ඒකත් විවේචනය වුණා. ඒ ආණ්ඩුව ගෙදරම ගියා හේතුවේ. ඉතින් ඒක නිසා මේ අලුත් සංදර්භය තුළ තාක්ෂණයේ පදනම් කළ අලුත් ගමනක් ලෝකෙම යනවා. අපි ඒකට යන්න ඕනේ. ඒකට අවශ්‍ය පසුබිම මේ මෙවැනි සංශෝධන තුලින් සකස් කරන්න පුළුවන්. පහුගිය අවුරුදු 4මාර තුල විකෘති වෙච්ච 19 සංශෝධනය නිසා ජනාධිපති අගමැති රාජ්‍ය තන්ත්‍රයේ මෙහෙුනේ කොහොමද කියන එක අද රට පුරා දිගහැරෙනවා මාධ්‍ය තුලින් දිනපතාම. මේ ප්‍රශ්නේ අපිට එවලා තිබෙනවා ඒත් ආචාර්යවරයෙක්ම තමයි එවලා තිබෙන්නේ මම නම සඳහන් කරන්න කැමති නැහැ. ආචාර්ය දයන් ජයතිලක මතු කරමින් සිටින ගැඹුරු අදහස ටිරණි පිළිබඳ අදහස් සහ විශේෂයෙන්ම කොරෝනා මර්ධනය කිරීමේදී වෙනත් රාජ්‍යයන්ට වඩා මිලිටරි ක්‍රමයක් මත රජයේ තම විශ්වාසය තැබීමේ ප්‍රවණතාවය අනාගත මිලිටරි රාජ්‍යයක ස්වරූපයේ දැනටමත් ප්‍රකාශමාන වන අයුරින් මතු කර ගැනීම වැදගත් යයි සිතනවා. මේ සම්බන්ධව දයන් ජයතිලක මහත්මයා ඊටම කෙටි අදහසක් පළ කරන්න. මොකද ටිරණි කියන අදහසෙන් අපි පටන් ගමු. ඔව් අත්ත වශයෙන්ම දැන් මේ කොරෝනා දෙවනි රැල්ල බලනකොට අපිට පේනවා මේ ක්‍රමවේදයේ දෝෂයක් තියෙනවා. දැන් හමුදාපතිව දාලා කොරෝනා ටාස්ක් ෆෝස් එක පටන් ගත්තා. සුනාමිය සම්බන්ධයෙන් කළමනාකරණය කරපු අගමැතිතුමා දැම්මේ නැහැ අත්දැකීම් සහිත. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශේ හරිද? දැන් කොරෝනා සම්බන්ධයෙන් කොරෝනා දෙවනි රැල්ල මේක මහා අර්බුදයකට යනවනේ. මේ මහා කොරෝනා දෙවනි රැල්ලෙන් පේනවා අර යුද කරන පරිපාලනයේ යුදකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක මාදිලියක් කියලා. දැන් GMO එක මාස ගානකට උඩදී කිව්වා තව රැල්ලක් එන්න පුළුවන් අහවල් විදිහට පරීක්ෂණය කරන්න ඕනේ කියලා. ඒක කෙරුන්නේ නැහැ. GMO එක දැන් කියනවා තිබුණටත් වඩා පරීක්ෂණ අඩුවෙන් කරලා තියෙනවා කියලා. මහා ආචාර්ය රවින්ද්‍ර රාණන්නෙලිය ඒ කාලේ ලිව්වා ලිපියක් we are not among the top 50 performers of corona කියලා ජොන්ස් හොප්කින්ස් ඩේටාබේස් එකකින් ඒක පෙන්නලා ග්‍රාෆ්ස් දාලා කිව්ව පරසමෙන් කියලා. ගණන් ගත්තේ නැහැ. හමුදාපතිව කියනලා එතුමාගේ වරද නෙමෙයි. ධම්ම කොරෝනා ඇන්ටි ටාස්ක් ෆෝස් එකේ ලොක්ක හැටියට දාන්න තිබුණේ අගමැතිතුමා. එහෙම නැත්නම් වෛද්‍ය රමේෂ් පතිරණ. දැම්මේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාරු කරලා හමුදා විදොස්තර කෙනෙක් ගෙන දැම්මා. වඩා හොඳ වුණාද තත්ත්වේ? නැහැ. හොඳ උනේ නැහැ. ඉතින් අත් වශයෙන්ම අපි ටිරණියට ආපහු යනවා නම් අරිස්ටෝටල් කිව්වේ ප්‍රධාන මාදිලියන් තුනක් තියෙනවා ටිරණි. තනි පුද්ගලයා අතේ බලය තිබීම. ඒකාධිපතිත්වය ටිරණි. ඊළඟට ඔලිගාකි. කීප දෙනෙක්ගේ අතේ බලය තිබීම ඔලිගාකි. බහුතරය අතේ බලය තිබීම ඩෙමොක්‍රසි. නමුත් ඔහු කිව්වා චක්‍රාකාරව ඩෙමොක්‍රසි එක ආපහු ටිරණියකට යන්න පුළුවන්. එම් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් දැන් අද මම නම් දකින්නේ උඩින්ම තියෙනවා ටිරණිය දෙවනි තට්ටුව තියෙන ඔලිගාකේ. ඒ කියන්නේ අර පෞල් කේන්ද්‍රීය බලය. නමුත් ඒක නෙමෙයි උඩින්ම තියෙන. සමහරු කියනවා මේක රාජපක්ෂ පවුලේ බල ව්‍යාපෘතේ ඒක අඩුයි. ඒක එහෙම නෙමෙයි. උඩින්ම තියෙන ටිරණිය දෙවනුව තියෙන මේ ඔලිගාකේ. නමුත් අපේ වගේ සංකීර්ණ ආර්ථිකයක් හෝ සමාජයක් කිසි සහ ජාත්‍යන්තර සම්බන්ධකම් කිසි ලෙසකිනුත් සාර්ථකව කළමනාකරණය කරන්න බෑ. අර්බුදය උත්සන්න වෙනවා. ඒ උත්සන්න වෙනකොට නිකම් මේගොල්ලෝ බහැලා යන්නේ නැහැ. මර්ධනය වැඩි වෙනවා. ජාත්‍යන්තර සහ කලාපීය ආතතිය වැඩි වෙනවා.
දැනට ඇමරිකාව සහ ඉන්දියාව සන්ධානගත වෙලා චීනයට විරුද්ධව ප්‍රතිප්‍රහාරාත්මක තත්ත්වයක ඉන්නකොට අපි අනවශ්‍ය විදිහට චීනය මත රන්දියාවක් ඇති කරගෙන තියෙනවා. ඒක චීනයේ වරද නෙමෙයි. මේ ආණ්ඩුවේ වරද. ඉතින් මේ සියල්ල අනිත් එක දමිළ ප්‍රශ්නේ. අර තියෙන සොච්චම් ප්‍රතිසංස්කරණ උනත් කටු ගන්න යනකොට නැත්නම් ඒකේ අතපය ගලවන්න යනකොට 13 වෙනි සංශෝධනයේ එතකොට ඒක ආපහු තව වටයක් යනවා. පරණ විදියට ගෙරිල්ලා ව්‍යාපාරයක් හැටියට නෙමෙයි. නමුත් තව වටයක් යනවා. එතකොට විදේශ මැදිහත් වීම වලටත් අත කැඳවනවා. අත වනනවා. ඉතින් මේක ඉතාමත්ම දරුණු අරුබුදයකට යනවා. මේ තියෙන ආකෘතිය මේ ටිරැනිකල් ආකෘතිය. 20 වෙනි සංශෝධනය යටතේ 33 වගන්තිය අනුව තිබෙන 33 වගන්තිය අනුව තිබෙන ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියන කාරණය නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරපු සංශෝධනවල මං ගාව තියෙන ඒ සංශෝධනය සඳහන් වෙනවා. ඔව්. ආවෙන්නද? හරිද? ඔය සඳහන් කරපු 33 වෙනි වගන්තියේ තිබෙන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වගකිව කියන සංශෝධනය 20 වෙනි සංශෝධනය නිකුත් වුණාන් පස්සේ ගැසට් වුණාන් පස්සේ නඩු විභාගය ආරම්භ වෙන අවස්ථාවේදී නීතිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන ගණනාවක් අතර ඒක තියෙනවා. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජිත සංශෝධනයේ 20 වෙනි 3 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙන ආකාරයෙන් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තියේ සඳහන් වගන්ති 11 විශේෂයෙන් 3 සමග කිව යුතු 4 වෙනි වගන්තියත් එක්ක අනනුකූල වෙන නිසා ඒක සංශෝධනයේ විය යුතුයි කියන කාරණය සඳහන් කරලා තිනවා. ඒ නිසා ඒක කමිටු අවස්ථාවේදී ඒක සංශෝධනය වෙනවා. එතකොට ඒකෙන් සඳහන් වෙන්නේ මැතිවරණ කොමිසම විසින් දෙන උපදෙස් අනුව ජනාධිපතිවරයා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතුයි කියන කාරණය නැවත ඇතුල් වෙනවා. එතකොට 33 තියෙන කිසිදු කාරණයක් එතනින් බැහැර වෙලා නැහැ. ඒ සංශෝධන දෙක සිදු වුණා. හර්ෂ සිල්වා මැතිතුමාට මේ ප්‍රශ්න යොමු කරන්නේ මේක අපි සාකච්ඡා කරලා ගත්ත ප්‍රශ්නයක්. 19 ප්‍රශ්නයෙන් අදහස් කරන්නේ කොහොමද? ඔබතුමා මේක කාරණේ මතක් කරේ නැහැ. නමුත් ඔබේ පක්ෂය ප්‍රබල වශයෙන් කියන 19+ කියලා. මේක ඊටාම කෙටියෙන් පැහැදිලි කරන්න අපිට කාල වේලාව ඊටාම සීමිතයි. ඇතවසෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳව යම් කිසි යථාර්ථය අපි බැලුවොත් අපිට පේනවා යම් කිසි අවස්ථාවලදී මීට වඩා ශක්තිමත්ව ජාතික ආරක්ෂාව රැක ගන්න පුළුවන් වෙලා තිබුණා නම් අපිට මේ පාස්කු ප්‍රහාරය වැනි ඒ අපි මුණ දීපු ප්‍රශ්නවලට මුණ නොදෙන්න තියෙන්න තිබුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා ජාතික ආරක්ෂාව ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් හැටියට ජනාධිපතිවරයාගේ. ඒ නිසා ඒ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවයක් දිය යුතුයි කියලා. ඒ නිසා ජාතික ආරක්ෂක කවුන්සලයක් සමහර වෙලාවට ව්‍යවස්ථාවෙන්ම ස්ථාපනය කරන්න මං හිතන්නේ අපිට හැකියාවක් තියෙනවා. ඔබලා එහෙම දෙයක් ජාතික ආරක්ෂාව ගැන කතා කරාට ව්‍යවස්ථාවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ඒ නෛතිමය ව්‍යුහාත්මක වෙනසක් කරන්න උත්සාහ කළා නැහැ. ඉතින් අපි එතනදී ඒක තමයි එක ප්‍රධාන කාරණා ජාතික ආරක්ෂාව. දෙවෙනි කාරණාව තමයි අපි විශ්වාස කරනවා යම් කිසි තුලනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කැමති නැහැ ජනාධිපතිවරයා පඹේක් කරන්න, එහෙමත් නැත්නම් අගමැතිවරයා පඹේක් කරන්න. ඒ තැනට අපි එන්න ඒක තමයි අපි 19+ කියන එකෙන් අපි අර්ථකථනය කරන්නේ. ඒතර යම් කිසි තුලනයක් එතන තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ජනාධිපතිවරයාට යම් කිසි මම හිතන පිළිතුර පැහැදිලි දැන් ඉතාලම. ඔව්. ගරු අමෙතුමාට උත්තරයක් දෙන්න තිබුණාද? ඒකට ඉතාලම තප්පර 30ක් දෙන්න. නෑ, අත වශයෙන්ම දැන් මේකේ මංගාව තියෙනවා මේ නඩු තීන්දුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී දුන්න මම ඒක කියවන්නේ නැහැ වෙලාවේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රීපාවන් අග්‍රවංශකාරතුමා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව මංගාව තියෙන මම කියවන්නේ නැහැ. ඒක ඊටම පැහැදිලිව තියෙනවා 42 තින ජනාධිපති බලය ඊළඟට 43 පත් කිරීම සහ 44ට එනකොට ජනාධිපති කියන වචන සියල්ලම අගමැති කියලා දැම්මා. ඒ මොකද ඒ මැතිවරණයේදී මේ කැම්පේන් එක ගියේ එක්සත් ජාතික පක්ෂයේ මෙතුමන්ලගේ හිටපු නායකතුමා මේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විධායක අගමැතිවරයෙක් නිර්මාණය කරන්න අවශ්‍ය බලය දෙන්නයි. නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ බලය ගන්න බෑනේ. මොකද කොයිවත් වෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කරන්න එක්සත් ජාතික පක්ෂ ඒ ඡන්ද ගන්න එක කිව්වා. හැබැයි ඒක කෙටුම්පතේ දැම්මා. දාලා ඒකත් එක්ක තමයි මේ කොමිෂන් සභාව සහ මේ සියල්ල ඔක්කොම ගෙනල්ලා ගෙනාවේ එතෙන්ට. එතෙන්දී උනේ සුප්‍රීම කෝර්ට් එක
අර ප්‍රයිම් මිනිස්ටර් කියලා දාපු හැම තැන් ටිකම නෑ ඒක ජනාධිපති හැටියට තියෙන්න ඕනේ. ඒක තමයි ජනතා පරමාධිපත්‍ය 3 සහ 4න් කියවෙන කියන එක කිව්වහම ඒක අයින් කරන්න සිද්ධ වුණා. ඒක එතකොට ඒකේ ප්‍රතිඵලය වුණේ මේ විකෘතිය. ඒ නිසා මාරපන මැතිතුමාට 2001 ආණ්ඩුව හදපු වෙලාවේ ආරක්ෂක අමාත්‍යාංශ දුන්නාම සුප්‍රීම කෝට් එකේ මොකද්ද දුන්න තීන්දුව? චන්ද්‍රිකා මැතිණියකින් අයින් කරන්න බෑයි කිව්වා ආරක්ෂකකේ ඉන අමාත්‍යාංශය. ඉතින් ඒක දිගටම ආවා. ඒ නිසා ආරක්ෂාව ඔබතුමන්ලා ඉවත් කිරීම තමයි ඉවත් මේ 19 සංශෝධනය යටතේ ආරක්ෂාව කියලා කිව්වට සමග ජන බලවේගයෙන් සමයින් අපිට තාම හිතෙන්නේ තාම ඔබතුමා දැක්කම හිතෙන්නේ මේ ඒ සම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂය අය කියලා. ඒක අපිට ටික කාලයක් යනවා අපිට ඔකට හුරු වෙන්න. මීළඟට මේ දුමින්ද නාගම මැතිතුමාට ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න මම සාරාංශගත කරලා ඉදිරිපත් කරන්නම්. දැන් මේ අහලා තියෙන ප්‍රශ්නේ මේ විදිහටම අහන්න වෙලාවක් නැහැ. ඔබ විශ්වාස කරන ඒ ජනතාවට බලය ලැබෙන ක්‍රමය ඉතාම සංක්ෂිප්තව අපිට කරුණු සංයුක්තව ප්‍රකාශ කරන්න. අගමැතිට ජනාධිපතිට නොවේ මේ ජනතාවට බලය ලැබෙන ක්‍රමයක් ඔබ විශ්වාස කරනවා කියවනේ ඒක ඉතාම සංක්ෂිප්තව අපිට කියන්න කරුණු කීපයකින්. ඔව් නෑ මම කිව්වේ අර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී බැහැර කරමින් නෙමෙයි. ඒක තියෙන්න වෙනම ඒ ව්‍යුහයකුත් නැහැ. නතු විධායක ජනාධිපති ක්‍රමය අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් මම යෝජනා කරේ කියන්නේ පාර්ලිමේන්තුව නැත්නම් ප්‍රාදේශීය සභා පළාත් සභා මේ ආයතන වලට තමයි දැන් බලයක් හිමි වෙන්නේ. ඒවා තමයි ව්‍යවස්ථාවෙන් හරි නීතියෙන් හරි ඒ රාමුව තමයි ගොඩනගලා තියෙන්නේ. ප්‍රාදේශීයව ජනතාවට ගම් මට්ටමේ වෙන්න පුළුවන් නගර මට්ටමේ වෙන්න පුළුවන් ඔවුන් සම්බන්ධ වෙන සභාවක් අපි තුමු ගමක සභාවක් ගොඩනගෙනවා ඒ ගමේ ඉන්න පවුල් සම්බන්ධ වෙච්ච මෙන්න මේ සභාවට යම්කිසි විදිහක රටේ පාලනයට මැදිහත් වෙන්න පුළුවන් ක්‍රමයක් ගොඩනගෙන්න ඕනේ. ඒතකොට දැන් ඒක දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක අපිට හම්බෙන්නේ ඡන්දෙදි විතරයි. ඒ ඡන්දෙදි හම්බුනාන් පස්සේ ඊළඟට ඒ ඡන්දය අවුරුදු 5 වෙනකම්ම මිනිස්සුන්ට පාරට බහින්න වෙන ක්‍රමයක් නැහැ. එතකොට මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතාවගේ බලගන්වීම ශක්තිමත් කරන ව්‍යුහයකින් විතරයි මේ තියෙන එක ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. මම කියන්නේ ඒකෙන් මේ සමස්ත ප්‍රශ්න විසඳනවා කියලා. මොකද මගේ මූලික තර්කය තියෙන්නේ ආර්ථිකය තුලේ සමානාත්මතාවය ගොඩනගන්න නැතුව මේ දේශපාලන ව්‍යුහය තුලේ රාජ්‍ය ව්‍යුහය තුලේ මේක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ කියන එක. නමුත් මූලික වශයෙන් අපි රාජ්‍ය ව්‍යුහයට සීමා කරන සාකච්ඡාව ඕක අවශ්‍යයි. ඊට අපි ව්‍යවස්ථාවක් ගැන හිතද්දී මම කලින් මතු කරා දැන් නියෝජිතින් පත් කිරීමේ බලය සහ නියෝජිතින් නැවත කැඳවීමේ බලය. දැන් අපි හිතනවා පාර්ලිමේන්තුවට පත් කරන අය වගේම ඒ අය කැඳවීම බලය ජනතාවට ලැබෙන්න ඕන කියලා. එතකොට නැත්තම් මේ පත් කරාම ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න බෑ. ඊළඟට පනත් කෙටුම්පත් සම්බන්ධය. දැන් මේගොල්ලෝ මේ යෝජනාවල තියෙන දවස්ෙන් පනත් ගේන්න කියන එක දවස් 7 දක්වා සීමා කරලා තියෙනවනේ. දැන් අපි යෝජනා කරන්නේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම බලය ජනතාවට ලැබෙන්න ඕන කියලා. දැන් මේක සාමාන්‍ය ස්විට්සර්ලන්ත වගේ රටවල තියෙනවා. ජනතාවගේ යම්කිසි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ගෙනාවහම ඒ පනත ගෙනියන්න පුළුවන් පාර්ලිමේන්තුව දක්වා. ඒතර ඇත්තටම මේ පැත්තට තමයි යන්න ඕනේ. ඉතාලම සංක්ෂිප්තව දක්වන්න. ඔව් ඊළඟට අනිත් කාරණේ දැන් එක පැත්තකින් ওই පනත් සම්බන්ධ බලය. එතකොට දැන් අනිත් එක තමයි අපිට පනත් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන වෙලාවක. දැන් මේ දවස් 7යිනේ දෙන්නේ. ඒතර මේකේ තියෙන්නේ ඇත්තටම දැන් ලංකාව වගේ රටක මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව බලවත් වෙන්නේ නැහැ මේකෙන්. ඒ කියන්නේ මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඕන ලාවක ව්‍යවස්ථාදායකයේ ප්‍රතිසංස්කරණයක් ගෙනාම ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක තමයි නීතිය. පනතක් අලුතෙන් ගෙනාම ඒකතර. ඒ පනත් නැවත ප්‍රශ්න කිරීම බලය කියන එක ජනතාවට ලැබෙන තත්ත්වයක් ව්‍යවස්ථාව වෙන්න. කාරණා කීපයක් සඳහන් කරා ඉතා වැදගත් කාරණා කීපයක්. අපි දැන් ආචාර්ය හර්නි අමරසූරිය මැතිතුමට මේ සාරාංශගත ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්නම්. අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන යෝජනා අපිට කීපයක් පැහැදිලිව ඉදිරිපත් කරන්න. විධායක ජනාධිපති ක්‍රමයකට වඩා වෙනස් එකක් බලාපොරොත්තු මම හිතන්නේ ඒක එක පක්ෂයක්වත් එක කණ්ඩායමක්වත් තීරණය කළ යුතු දෙයක් නෙවෙයි අලුත් ව්‍යවස්ථාවක් නම් ඒක යම්කිසි ක්‍රියාවලියකින් පැන නගින්න ඕනේ. ඒකට අපි හිතන්නේ ඊ타මාත්ම පුළුල් මහජන සාකච්ඡා හරහා ජනතාවට සහභාගී වීමේ අවශ්‍යතාවය තියෙනවා මේ අලුත් ව්‍යවස්ථාව කරන්න. මම හිතන්නේ 2016 එවැනි එකක් සිද්ධ වුණා යම් කිසි දුරකට. හැබැයි ඒකේ ආපු වාර්තාවේ ඒ ආපු ඒ කාරණා ඒ විදියටම ගන්න අපොහසත් වුණා. ඒක ගන්න බැරි වුණෙත් මං හිතන්නේ ඇත්තට මේ ජනතා ප්‍රතිචාර කොහොමද ව්‍යවස්ථාවකට ගන්න කියන එක ගැන එච්චර බැලෑරුම් විදියට එවක යහපාලන රජය එච්චර ඒක ගණන් ගත්තේ නැහැ. ඒක නිකන් අර ටික් කරන්න ඕන දෙයක් මිසක් ඇත්තට මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න අවස්ථා තිබ්බේ නැහැ. ඉතින් මම හිතන්නේ ඇත්තටම ජනතා සහභාගීත්වයෙන් ගොඩ නැගෙන ව්‍යවස්ථාවක් ගැන තමයි අපි යෝජනා කරන්නේ. ගරු රංජිත් බණ්ඩාර මැතිතුමනි විගණනය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබෙනවා. මෙතන ප්‍රශ්නේ අහනම් මේ විදියට මම කියන්නම්
ආණ්ඩුවේ සමාගම් 117ක් විගණනයෙන් ඉවත් කරනවා. මේකට ඔව්ද නැද්ද නැත්නම් නිවැරදි කෙලින් පිළිතුර ලබා දෙන්න. නෑ එහෙම තීන්දුවක් අරගෙන නෑ. හේතුව 20 වන සංශෝධනය තවම විවාදයට ගත්තේ නෑ. කාරක සභා අවස්ථාවන් වලදී මේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ඉදිරිපත් වෙච්චි නඩු තීන්දුව 39 ගත්තහමත් අපිට පේනවා මේකට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඉතින් එතෙන්දී මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව දවස් කිහිපයක් මේ පිළිබඳව වාද විවාද කරලා අවසානයේ තීන්දුවකට එන මම හිතන්නේ අපි අර මේ මුහුද හත් ගව්වක් තියලා කරන වැඩේ තමයි දැන් කරමින් ඉන්නේ. ඊළඟට මේ පොදුවේ ප්‍රශ්නයක් මම යොමු කරනවා මේ සියලුම ප්‍රශ්න වල සාරාංශයක් විදිහට ඔබලා විනාඩියක් අරගෙන උත්තර දෙන්න හැමෝම උත්තරේ හදාගන්න මේක මම අහන වෙලාවේ බලය සංකේන්ද්‍රණ වූ ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ මේ බලය එක තැනකට කන්සන්ට්‍රේට් වෙලා ජනාධිපතිවරයාට මේක ඊටාම් පැහැදිලිව සියලු දෙනා මම හිතන්නේ බොහෝ තර්කවල ඒක පේනවා. මෙන්න මේ ව්‍යවස්ථාව නිසා සැබෑ වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීන් වශයෙන් ඔබ සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදීන් කියලා මම විශ්වාස කරනවා. ඔබ ප්‍රජාතන්ත්‍රවාදීන් වශයෙන් බලය සංකේන්ද්‍රණ වූ ව්‍යවස්ථාවක් නිසා මේ රාජ්‍යයට ඇතිවිය හැකි බලපෑම් දෙකක් ඉදිරිපත් කරන්න. විනාඩියක් දෙන්න මොකද අපිට ඊට වඩා දෙන්න බෑ. ඔබ ඕන එක්කෙනෙක් පටන් ගන්න ආචාර්ය දයන් ජයතිලක මැතිතුමා. ජනාධිපති ක්‍රමයකට පක්ෂයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳන් කියුබාව දක්වා, වෙනසුවෙලාවේ ඉඳන් වියට්නාමයේ දක්වා, චීනයේ ඉඳන් රුසියාව දක්වා තියෙන්නේ ජනාධිපති ක්‍රම. නමුත් අධිපතිවාදී ඒකාධිපති බලය අතිශය සංකේන්ද්‍රගත වෙන මේ ජනාධිපති ක්‍රමය විශේෂයෙන්ම 20න් පස්සේ ඒකට මම විරුද්ධයි. එම ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය එහෙම් පිටින්ම අහෝසි කරොත් මම හිතන්නේ රාජ්‍ය දුර්වල වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් වෙනවා. හේතුව ඇමරිකාවේ ප්‍රංශයේ ඒ ක්‍රමය තියෙන්නේ සමස්ත රටේ ජනතාව රට එක ඒකකයක් හැටියට අරගෙන ඡන්ද දීලා මහජන ස්වෛරීත්වය ප්‍රදර්ශනය කරන ආයතනයක් අවස්ථාවක් වන නිසා. ඒ හන්දා අපි ඒක අහෝසි කරොත් ප්‍රජාතන්ත්‍රවාදයටත් ජාතික ආරක්ෂාවටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. අනික් අතින් මේ අතිශය බල සංකේන්ද්‍රගත වෙච්ච අත්නෝමතික අධිපතිවාදී ඒකාධිපති ව්‍යවස්ථාව දැන් මේ ක්‍රියාත්මක කරන්න යන එක ඒක දිගටම ගෙනිච්චොත් නැත්නම් ඒක අහෝසි කරලා ඊටත් වඩා අන්ත ව්‍යවස්ථාවක් ගෙනාවොත් මේ රට කෑලි වලට කැඩෙනවා. ඒකයි වෙන්නේ. හරි ඊළඟට කවුරු හරි සූදානම් වෙලා ඉන්න ආචාර්ය හරින අමරසූර මැතිතුමනි. ඔව් මම හිතන්නේ පැහැදිලි. ඇයි එක පුද්ගලයෙක් වටා බලය කේන්ද්‍රගත නොවිය යුත්තේ කියන්නේ මම හිතන්නේ අපි හිතනවා මේ අපි ශිෂ්ටත්වය කරා යන ගමනක ඉන්නේ කියන. ඉතින් ශිෂ්ටත්වය කරා යන ගමනක නම් එක පුද්ගලයෙක් වටා බලය කොහොමටවත් තහවුරු වෙන එක ඒක අපි අනුමත කරන්න බෑ. ඊට වඩා අපි දැන් දියුණු වෙනවා නම් මම හිතන්නේ ඒක කොහොමටවත් කරන්න බැරි දෙයක්. සහ ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට තමන්ගේ තීරණ වලට සහභාගී වෙන්න අවස්ථාව පුළුල් කරන එක. ඉතින් එවැනි අර එක බලය එක ආයතනයක් වටා බලය කේන්ද්‍රගත වෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහසක්. මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. පුජ්‍යලේක වටා බලය සංකේන්ද්‍රණ ගත වීම පිළිබඳ ඔබගේ අදහස. මෙන්නයි අපි දැන් ලෝකේ දියුණු වෙච්ච රටවල් දිහා බලපුවාම අපිට පේනවා මේක මේ පුද්ගලයෙක් වටා බලය සංකේන්ද්‍ර කරනවට වඩා කේන්ද්‍රයේ ඉඳලා පරිධියට බලය පාවිච්චි කරන්න හදාගන්න මාර්ගයක් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව සතු බලය බෙදී යාම පිළිබඳ කතා බහ දෙන්නේ. දැන් අපි පටන් ගත්තොත් සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන්, කියුබාවෙන්, ඇමරිකාවෙන්, කැනඩාවෙන් මේ හැම රටකම මේ කාරණේ පිළිබඳව ඕනෑතරම් සාක්ෂි අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ 1977 ඉඳලා නොතිබිච්චි එකපාරට ඒකාධිපතිවාදයක් පුද්ගලයෙක් වට අමුතු බලයක් එක්ව වෙනවා කියලා මතේ ගොඩනගන්න උත්සාහ කරන්නේ කවර අරමුණකින්ද? දැන් මම දැක්ක මෑතකදී සිංගප්පූරුවේ අගමැතිතුමා ජනාධිපතිතුමිය මේ වැඩබාරගද්දී කරපු කතාව. එතෙන්දී 1955 ඉඳලා සිංගප්පූරුවේ කතාව අපිට අහන්න ඉඩකඩ ලැබුණා. එතකොට රටක් දේශපාලන වශයෙන් ශක්තිමත් වෙන තරමට තමයි ඒ රටේ ඉදිරි අනාගතේ තියෙන්නේ. ඔව් පැහැදිලි ඔබගේ පිළිතුරු තමයි පැහැදිලි. කෙලෙක් වටා කේන්ද්‍රගත වෙනවා කියනවට වඩා
යහපත් අර්ථයකින් අපි කතා කරොත් මම හිතනවා අපේ රටේ ඊළඟ සංවර්ධන දශකයට අපිට ය아가න්න පුළුවන්කම ලැබෙයි. ඔව් පැහැදිලි තමයි. ගරු ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා. රාජ්‍ය කුළුණු 3ක් මත පිහිටලා තියෙන විධායකයේ ව්‍යවස්ථාව අධිකරණය. එතකොට විධායකයේ විසින් ව්‍යවස්ථාවේ බලය දැහ ගන්නවා නම් සහ ඒ අධිකරණයේ බලයත් කොහොම ගිහිලා දැහගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? අර බෙනවලන් ඩික්ටේටර් කියන පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. අනුන්ගේ යහපත ගැන හිතන ඒකාධිපති කට්ටිය ඉන්නේ සුරංගනා කතාවල විතරයි. හරි එහෙම කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න. හරි අනිත් එක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි උපකල්පනය කරමු එතුමාගේ හොඳ මේ එතුමා හිතන්නේ මේ රටට හොදක් කරන්න තමයි එතුමා මේක කරන්නේ කියලා. හරි අපි ඒක එතුමාට දෙමු විනාඩියකට. හැබැයි ඊට පස්සේ කවුද එන්නේ? කවුරු ආවත් ඔබතුමා ආවත් ඉතින් ඒ නිසා අපිට පුද්ගලයෙක් හරි පුද්ගලයෙක් වටා අපිට පුද්ගලයෙක් මත මේ ව්‍යවස්ථාවක් හදන්න බෑ. මේක ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයාගෙන් එළියට ගන්න. අර ඩයන්ද වන්දන කවුද ලියලා තිබ්බ පත්තරේ හිතන්න ඔබ අකමැතිම ප්‍රතිවාදියා ගැන හිතන්න. ඔබද ලිව්වේ? කවුරු හරි ලිව්වා. හරි ප්‍රතිවාදියා ගැන හිතන්න දේශපාලන ප්‍රතිවාද. කැමැතිම නැති පුද්ගලයා. ඒ පුද්ගලයා නම් විධායක මේ සියලු බලතල තියෙන විධායක ජනාධිපති වුණොත් මොකද්ද වෙන්නේ? ගරු මැතිතුමා ඔබගේ කාලය අවසන් වෙනවා. ගරු අමාත්‍යතුමාට. ඔව් මම මෙතෙන්දී අර 13 සංශෝධනය ගැන සඳහන් සාම කියන්න ඕනේ. මේක යටතේ මම අවුරුදු 5ක් මහමැති හැටියටත් කටයුතු කළා. ඒක නිසා ඒකේ කිසිම හානියක් උනේ නැහැ. අනිතක රටවල් දෙකක් අතර තිබෙන්නා වූ ගිවිසුමක්. ඒ නිසා මේක රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ප්‍රශ්නකුත් මෙතන එනවා. ඉතින් ඒක නිසා මේක එකපාර එක එක්කෙනා කියන මත ඒවා පෞද්ගලික මත. නමුත් රජයක ප්‍රතිපත්තියක් කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මේ බලයේ සංග්‍රහගත වීම ඇත්ත වශයෙන්ම මේ 78 ව්‍යවස්ථාවෙන් ගෙනෙද්දි කරේ විධායක ක්‍රමය සමග ස්ථාවර ආණ්ඩුවක් හදන්න. ඒකටම PR එක දැම්මා. ඒකට එකතු වෙලා යන්නේ. එතකොට PR එක අයින් කළා මිශ්‍ර ක්‍රමයක් දාන්න යනකොට කල්පනා කරන්න වෙනවා විධායක ක්‍රමයක් තියා ගන්නවද කියන එක. ඉතින් මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක එක බලපෑමක්. අනිත් එක තමයි ලිබරල් ආර්ථිකය උස්සගෙන යන්න තමයි 78 ව්‍යවස්ථාව ගෙනාවේ. හැබැයි දැන් COVID-19 තත්ත්වය එනකොට මුළු ලෝකෙම අපිට ගම්‍යමාන වෙන දේ තමයි ඒකේ අසාර්ථක භාවය. ඒක නිසා COVID-19ත් එක්ක නව තාක්ෂණයත් එක්ක අලුත් තැනකට යන්න ඕනේ තැනකට අපිට යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍යතාවයේ ජනාධිපතිතුමාට තියෙනවා. ඒක එතුමාගේ පාලන කාලය තුල ඊළඟ අවුරුදු 4 තුල අවසන් කිරීමේ චේතනාවෙන් තමයි තව එක අවස්ථාවක් මේ උස්ස ගේන්න. ඔබතුමාට ස්තුතියි. දැන් මම ඊළඟට පොදු ප්‍රශ්නයක් විපක්ෂයේ മന്ത്രിවරුන්ට යෝජනා කරනවා. විපක්ෂයේ වශයෙන් විශ්ව සම්මත වුණොත් ඉදිරි පියවර මොනවාද? ඔබගේ උත්තරය නිර්මාණය කරගන්න. ඒ අතරවාරේ මම ගරු රංජිත් බණ්ඩාර මැතිතුමාට ආරාධනා කරනවා. නැත්නම් අපේ අමාත්‍යතුමාට ආරාධනා කරනවා. විශ්ව සම්මත වුණොත් ඉන් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳව ඔබලා ලබා දෙන සහතිකය කුමක්ද? ලංකාවේ ඒකාධිපතිවාදයක් ඇති නොවේ කියලා. ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඔව් ඒක මම ප්‍රශ්නේ මම ගන්නවා නම් මම උත්තර දෙන්නම්. 20 සංශෝධනය විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොවැම්බර් 16 2019 ජනාධිපති වුණාන් පස්සේ අද දක්වා මේ ගත්ත තීන්දුව හැම දෙයක්ම එතුමාට තිබිච්ච 19 සංශෝධනවල යටත්වත් වෙච්ච බලතලත් එක්ක ගත්ත හැම දෙකක්ම අරගෙන පෙන්නුවේ මේ රට එතුමා ඒකාධිපතිවාදයක් කරා යන්නේ නැහැ කියන කාරණේ. මොකද එතුමා COVID-19 පාලනය කර ගැනීම පැරණි නිරෝධායන නීතියක් ගෙනාවේ. මොකද වෙන නීතියක් ගෙන්න වෙලාවකුත් නැහැ, ගේන්න පුළුවන්කමකුත් නැහැ, ඒ සඳහා අවකාශත් නැහැ, ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයකුත් නැහැ. ඊළඟට 30ක් කරන්න තිබිච්ච කැබිනට් මණ්ඩලයේ මුල් අවස්ථාවේදී හිටියේ 16යි. දැන් ඉන්නේ 28යි. ඒකේ සීමා වෙනස් වුණායි කියලා කිසිම අදහසක් නැහැ. ඒක එතනින් එහාට යන්න. ඊළඟට අධිකරණයේ අපි දන්නවා කොමිෂන් සභාව තිබියදී කොහොමද නඩුකාරවරුන්ට ප්‍රොමෝෂන් දුන්නේ කියලා සීනියරිටි එක පැත්තකට දාලා ප්‍රොමෝෂන් දුන්නා. ඉතින් ඒක නිසා එවැනි අදහසක් එතුමාගේ නැහැ. ඒ නිසා පැහැදිලිව අපි කියනවා ඒකාධිපතිත්වවාදයක් කරා යන්න නෙවෙයි මේ COVID-19ත් එක්ක අද ලෝකයේ ඇති වෙලා තියෙන ලෝකයේ බොහෝ හැම රටක්ම වගේ ඍණ ආර්ථිකයකට ගිහිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව බාර ගන්නකොට 2.3 තිබ්බේ. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුව තුලින් මේ COVID-19ත් එක්ක විතරක් නෙවෙයි අනාගතයේදී මේ දැනුම දෙගුණ වෙනවා තම ශීඝ්‍රයෙන් තාක්ෂණය පදනම් කරගෙන. ඒකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට මේ රටේ ආර්ථිකය සමාජ දේශපාලනය සකස් කරන්න අවශ්‍යයි. ඔබතුමාට පුළුවන් පසුගිය වටේ ප්‍රශ්නයටත් උත්තර දෙන ගමන්ම මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න ඔබට මම කාලය ලබා දෙනවා. කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. එකක් මේ දිගින් දිගටම මේ සිංගප්පූරුව මැලේසියාවේ වර්ධනයයි ඔය ඒකාධිපත්‍යය සම්බන්ධ කරනවා.
ඒක සම්පූර්ණ වැරදි. එකක් තමයි සිංගප්පූරු ගැන රටක් නෙමෙයි කඩයක්. ඒ කඩේක උදාහරණ ගෙනල්ලා මේ රටක් ගැන කතා කරන්න බෑ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ওই කලාපයේ ආර්ථික වර්ධනයේ ආර්ථික වෘද්ධිය අත්පත් උනේ සෝවියට් දේශයේ එක්සත් ජනපදයේ අතර ප්‍රතිරෝධයක් තියෙන කාලේ. සෝවියට් දේශයට විරුද්ධව එක්සත් ජනපදයේ වැඩ කරන්න ඕන වෙලා ඒ දේශපාලන වමනා වෙනුවෙන් ඒගොල්ලෝ විශාල වශයෙන් ආර්ථික ආයෝජන කරා ඔය කලාපේ. ඒ සංදර්භය තුල තමයි ඔය රටවල් වල වර්ධනයක් කරන්න. ඒතෝ ඒක මේ ඒකාධිපතිත්වයට එක්ක සම්බන්ධ කරලා තර්ක කරන එක සම්පූර්ණයෙන් වැරදි ඉතිහාසයට අනුව. ඊළඟ කාරණේ ඔබ අහුවේ ප්‍රශ්නේ මේක 20 හරි මේ ඒකාධිපතිත්වය ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා මම වෙච්ච දේ කියන්න. හෙට වෙන දේ මේ 80 78 මේ ව්‍යවස්ථාව ගෙනාවා 78 ගෙනාවේ නව ලිබරල් ධනවාදය ගේන්න සහ ඒකට ව්‍යවස්ථා බලය හදන්න. දැන් ගෙන්නේ කුණු වෙච්ච නව ලිබරල් වාදයේ රකින්න තමයි මේ එන්නේ. ඒ නිසා මේකේ අනතුරු මීට වඩා බරපතලයි. 78 ගෙනල්ලා කරේ 80 ජූලි වලට වචින් ලක්ෂයක් කම්කරු නිර දැම්මා. 83 කළු ජූලි නිර්මාණය කරා. දෙමළ මන්ත්‍රීවරුන්ට 6 වෙනි සංශෝධනය ගෙනල්ලා ගෙදරට යවුවා දෙමළ එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු ටික. 82 ජනමත විචාරණ තියලා ඡන්දේ කල් දැම්මා. ඡන්දේ තිබ්බේ නැහැ. ඊළඟට 83 දේශපාලන පක්ෂ තහනම් කරා. ශිෂ්‍ය සංගම් තහනම් කරා. වෘත්ති සමිති තහනම් කරා. ඒ නිසා මේ අසීමිත බලය මේක දැන් මම කියන්නේ මේ විධායක ජනාධිපති මේ ඔක්කොම කරා කියලා. නමුත් මේ විධායක ජනාධිපතිට ගොඩනගෙන බලයත් එක්ක මේ ව්‍යුහයන් අදාළ නොවි යනවා. ඊට පස්සේ මේක වටා කල්ලියක් හැදෙනවා. ඒ කල්ලිය තමයි නිර්මාණය වෙමින් තියෙන්නේ. ඒ කල්ලිය ඊට පස්සේ බලය හසුරුවනවා. ඒ තත්ත්වය අහන් පස්සේ මම කියන්නේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාට අදාළ නැතුව යනවා. මම කියන්නේ මේ අනතුරු වටහා ගන්න. මොකද දැන් උදාහරණයක් ගත්තොත් ජනාධිපතිතුමා කොහේ හරි ගියාන් පස්සේ කියන්නේ ශවේන්ද්‍ර මෙතන මේ පිට්ටනිය හදන්නකෝ ශවේන්ද්‍ර මේකේ තීන්දරයක් ගන්නොක් කියලා. දැන් ටික දවසක් අද මිනිස්සුන්ට හිතනවා මේ ශවේන්ද්‍රට මේ කිව්වනම් හරි කියලා. මම දයන් ජයතිලක මැතිතුමාට යොමු වෙනවා විශ්ව සම්මත වුණොත් විපක්ෂයේ වශයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ඒ මූලෝපාය මොකක් වෙන්න ඕනද? ඔව්. මම දන්න දේශපාලන විද්‍යාව සහ දේශපාලන ඉතිහාසය අනුව 1920 ගණන් වල යුරෝපයේ වියතිරේක රාජ්‍යයන් මතුවෙච්ච කාලේ ඉඳන් 1980 ගණන් දක්වා එකම සූත්‍රයයි එකම බෙහෙතයි එකම පිළිතුරයි තියෙන. ඒ තමයි එක්සත් පෙරමුණ United Front. දැන් ඒක ආකාරයක එක්සත් පෙරමුණ නෙමෙයි. ලෙනින් 1920-22 කාලේ එක්සත් පෙරමුණ ගැන කිව්වා. ට්‍රොට්ස්කි 1929-33 කාලේ එක්සත් පෙරමුණ ගැන කතා කරා. අන්ටෝනියෝ ග්‍රාම්ෂි දිගටම කතා කරා හවුල් සහ කඳබුරු ගැන. ස්ටාලින් ඩිමිට්‍රොෆ් මහජන පෙරමුණ ගැන කතා කරා. ෆිඩෙල් කාස්ට්‍රෝ කතා කරා. කොයි පැත්තෙන් ගියත් අද ඇමරිකා එක්සත් ජනපදය බලන්න ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොමියුනිස්ට් කියලා කියනවා ට්‍රම්ප්. ඒක නම් විකාරයක්. නමුත් එතන උනේ වාමාංශික බර්නි සැන්ඩර්ස්ව ජනාධිපති අපේක්ෂක නොකරත් ප්‍රගතිශීලී පැත්තකට හැරුණු ලිබරල් මාධ්‍යමික ජෝ බයිඩන් සහ කමලා හැරිස් අලුත් විදියකට ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒක අලුත් කරගත්තා. ඒ සියලු දේන්ම අපට පැමිණෙන්න පුළුවන් එකම එක උත්තරය මේකයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතිකාවන් කියනවා රුසෝගේ කතිකාව, ලොක්, හොබ්ස් සහ පසුකාලීන ලින්කන් හැමෝගෙම. නමුත් ඒ සියලු ධාරාවන් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය වේවා, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වේවා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වේවා, ඒ සියලු ධාරාවන්ට එකට වැඩ කරන්න පුළුවන් යම්කිසි අවකාශයක් සංවිධානාත්මක නිර්මාණය කරන්න ඕනේ. ඒක හැම ආයතනයකම සහ ජීවත් වන පළාතකම ඒක ප්‍රතිනිර්මාණය වෙන්න ඕන. ඒකෙන් මෙපිට කායිකව හෝ දේශපාලනිකව හෝ පැවැත්මක් නැති වෙයි මේ අලුත් ක්‍රමයේ යටතේ. හරි. බොහොම ස්තුතියි. කොහොම 20න් පසුව ගොඩනගෙන පෙරමුණ මොකක්ද? 20න් පසුව ගොඩනගෙන පෙරමුණකට වඩා මම හිතන්නේ 20 සම්මත වුණොත් අපිට මුහුණ දෙන්න වෙන්නේ විශාල මර්ධනකාරී තැනකට අපි රට මුළු සමාජයම තල්ලු වෙනවා. ඉතින් මම හිතන්නේ විපක්ෂයක් හැටියට අපිට මුණ දෙන්න වෙන්නේ ප්‍රථමයෙන්ම ඒකට. එන විශාල මර්ධනය, ඒ මර්ධනය කෙලින්ම බලපාන්නේ මේ රටේ ඉන්න ජනතාවට. මොකද මේ 20 තුලින් මම නම් හිතන්නේ වෙන කිසිම ප්‍රතිඵලයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මේකේ අරමුණම තවදුරටත් ජනතාව මර්ධනය කරන එකයි. මර්ධනය අවශ්‍ය වෙන්නේ මේ දිගින් දිගටම වෙන සූරා කෑම කරගෙන යෑම. ඉතින් ඒ හින්දා මම හිතන්නේ එන පෙරමුණක් මොන පෙරමුණක්ටත් එන මර්ධනයෙන් මේ ජනතාව එක්ක හිට ගන්න එක තමයි කරන්න වෙන ප්‍රධානම කාරණය වෙන්නේ. ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාට ඒක දෙයක් කියන්න වෙනවා. ඒ කියන්නේ මේ උත්සාහය මොකද්ද කියන දැන් මෙතෙන්දී අපේ සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා කිව්වා
උදාහරණයක් හැටියට මේ විගණනය පිළිබඳව මේක මේ විගණන පනතට අනුව 18 පනතට අනුව කරන්න පුළුවන් කියලා. ඇයි එහෙමනම් මේක කුරුටු ගාලා දැම්මේ? මේක කුරුටු ගාලා දාන්න ඕනේ නැහැ නේ ව්‍යවස්ථාවේ ඒක වඩාත්ම ශක්තිමත් කරන්න. නැවතත් කියලා රීටරේට්. දැන් මේක මේ ආයතන විගණනය කරන්න විගණකාධිපතිතුමාට කොහොමද? ඒතකොට අපි බලන්න ඕනේ මොකද්ද උත්සාහය? ඒතකොට ඔබතුමා කියන හදනවා නෑ කිසි විටකත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සාහ කරේ නෑ මේ එක තැනකට බලය කේන්ද්‍ර කරගන්න මේ තියෙන විදිහට කරගන්න පුළුවන් කියලා. නමුත් බලන්න ඔබතුමා එහෙම කිව්වට අලිසබ්රි මහත්තයා එතුමානේ මේක ඉදිරිපත් කරේ. අලිසබ්රි මහත්තයා අදත් කියනවා මේ පුද්ගලික විගණන සමාගම් වලට දෙන්න ඕනේ කියලා මේ ආයතන විගණනය කරන්න. ඒකට අවශ්‍යතාවයක් නැහැ විගණකාධිපතිතුමා මේකට ඇඟිලි ගහන්නේ කියලා. එතකොට මෙතනදී ඔබතුමා සමහර වෙලාවට සෙන්ට් ජෝන්ස් එකට ගිහිල්ලා ඔබතුමා කියපු විදියට ආවෙන්න පුළුවන්. අපි එකට දේශපාලන ගන්න කොළඹ දිස්ත්‍රික්කේ. නමුත් දාන ජාතිලක මහතුමා කියන කතාව අතාරින්න එපා. මොකද සමහර වෙලාවට මට හිතෙනවා 20 ඇති වුණොත් 20 පස්සේ ඔබතුමා නැවතත් අපි ගාවට එයි. මේ අලුත් තැනට එයි. මොකද ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබට විනාඩියද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබට කිසිම හැකියාවක් බලයක් තියෙයිද කිසිම දෙයක් කරන්න මේ අලුත් ව්‍යුහය තුල ඔබතුමා ඒක හිතන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා නිවසේ සිට සම්බන්ධ වෙනවා මේ 20න් පස්සේ රට ශක්තිමත් වෙයිද? අන්මියුට් කරන්න සර්. විශ්වාස කරනවා අපිට සෞභාග්‍ය දැක්ම ඉදිරි දශකයේ සංවර්ධන ප්‍රායමාර්ග හඳුනා ගන්න උදව් වෙලා තියෙනවා. ඒ නිසාම අපිට පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකාව මේක ඉහළ තලයකට අරගෙන යන්න. ඒ නිසා මේ විශ්වාසය ඇතුවයි අපි දේශපාලන කාර්යයට පිළිබඳව. ඒ නිසා ඒ විශ්වාසය විනකින් හරි අපි අත් කරගන්න කැමති නැහැ. අපි දැක්කා 2015 සිද්ධ වෙච්ච දේ මේ රටේ සාමාන්‍ය ජනයා දන්නවා රටක සංවර්ධන ක්‍රියාදාමයේ කුමන්ත්‍රණ වලින් පරාජය කරන්න බෑ. පරාජය කරත් බලය ලබා ගන්න අයට තීරණාත්මක වෙනසක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මතකයට ගන්න ඕන 2015 2019 අතර කාල සීමාව තුළ මේ රට කොච්චර වේගෙන් පස්සට ඇදලා ගියාද කියන එක. සුමිත් චාමින්ද මහත්මයා සූදානම්ව සිටිනවා. දැන් 20 වෙනි සංශෝධන යෝජනාව ගැන ඉදිරිපත් වෙන විවේචනවල හරේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ සාරය ඒක පදනම් වෙන ඒකේ මූලධර්මය මේකෙන් චැලෙන්ජ් වෙනවා මේක අභියෝගයට ලක් වෙනවා කියන ප්‍රශ්නය. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ අර පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥයන්ගේ සංගමේ යෝජනාවේ සිට මේ අමරපුර රාමඤ්ඤ මේ ස්වාමීන් වහන්සේලාගේ යෝජනාව නිවේදනයේ දක්වාම පොදුවේ තියෙනවා මේ කාරණේ. ඉතින් එතකොට මේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය අතර තියෙන මේ බලය එකිනෙකින් වෙන් කිරීම සහ ඒවා තුලණය වීම කියන ඒ කාරණය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සඳහා අවශ්‍යයි කියන පොදු පිළිගැනීම තමයි ඒකෙන් නියෝජනය වෙන්නේ. ඒක අවශ්‍ය වෙන්නේ මොකටද? පොදුවේ නිදහස මේ කියන්නේ අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ කතා කරුවොත් නිදහස ආරක්ෂා වෙන්නේ එවැනි රාමුවක් තුල කියන කාරණේ නිසා. දැන් මේ ගැන විවේචනය මේ කාරණය 78 ව්‍යවස්ථාව පිළිබඳව කාලාන්තරයක් තිස්සේ තිබුණා. දැන් ඒක වෙනස් වෙන්න ඇයි දැන් අවශ්‍ය වෙන්නේ? ඉතින් ඒ අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකට දැනට එන පිළිතුර එක පැත්තකින් සංවර්ධනය. ඊළඟට මේ වසංගත තත්ත්වයක් එක්ක එන ඒ අභියෝගයන් ජය ගැනීම කියන කාරණේ. දැන් ඒ පැහැදිලි කිරීම ගත්තාම මම අර එකයි කිව්වේ ඒක ගෝලීය තත්ත්වයක් වශයෙන් ගත්තොත් මේ කාලේ ඇත්තටම පහුගිය අර නව ලිබරල් වාදී අර්බුදයත් එක්ක ලෝකේ පුරාම මතුවෙන එක්තරා ප්‍රවණතාවයක් තමයි ඒක. හරි. දැන් නමුත් දැන් ලංකාවේ අර මම එකයි කිව්වේ අපි මේක ගෝලීය තලයක පිහිටෙව්වොත් කියන්නේ අපි 20න් පස්සේ අනාගතේ හිතන්න ඕන ජාතිකව පමණක් නෙමෙයි ගෝලීය සහ කලාපීය වශයෙන් ගත්තොත්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාව මම ඊටාම සරල සූත්‍රයක් කිව්වොත් ලංකාවේ යම්කිසි අධිකාරීවාදී පාලනයක් ඇති වෙන්න පුළුවන් සිංහල බෞද්ධ බහුතරයේ කැමැත්ත අනුවයි. ඒ කැමැත්ත සංවිධානය කරන්න පුළුවන්
බොහෝ දුරට සිංහල බෞද්ධ ජාතිකවාදය මත පදනම් වෙලා. දැන් එවැනි පාලනයකින් යම් ආකාරයකින් සුළු ජන වර්ගවල අයිතීන් වලට යම් බලපෑමක් එල්ල වෙනවනම් විශේෂයෙන් දෙමළ ජනයාගේ ඒක කෙලින්ම ඉන්දියාවට බලපානවා. එතකොට මේ විශේෂයෙන්ම මේ කාලේ ඉන්දියාව චීනය එක්සත් ජනපදයේ අතර තියෙන මේ අලුත් බල ගැටුම මේ ඉන්දු පැසිෆික් කලාපයේ මේ කාලේ ඇතිමින් තිබෙන නව බල අරගලය ඇතුලේ ඒක කෙලින්ම කලාපීය දේශපාලනයේ ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ රට ඇතුලේ මේ කරන්න යන දේ ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක ගෝලීය වශයෙන් කලාපීය වශයෙන් අපිට ඒකේ බලපෑම් ඇති කරනවා. හරි. මතන ඒ තලයට සාකච්ඡාව ගමු කියලායි මම අපි සංවාදයේ අවසාන මිනිත්තු කිහිපයට අවිලෙන් 20න් පස්සේ මොකක්ද ලංකාවට වෙන්නේ? ඊටාම සංක්ෂිප්ත ප්‍රකාශ කරන අපි ගරු ඇමතුමාගේ පටන් ගමු. 20න් පස්සේ වෙන්නේ 19 සංශෝධනයේ තිබිච්ච විකෘති වූ තත්ත්වයේ ප්‍රකෘති කිරීම පමණයි. එතනින් එහාට දෙයක් සිදු වෙන්නේ නැහැ. 20 ගෙනල්ලා තින්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යම් කාලයක් ගත වෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා. එවැනි දීර්ඝකාලීන වැඩපිළිවෙලකට පෙර ආතුව කෙටි කාලීනව මේ ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා ඒ වගේම මම කියන්න ඕනේ 19 සංශෝධනය ගෙන ආපු යෝජක පාර්ලිමේන්තුවට තෝරාපත් කළෙත් නැහැ ජනතාව. නමුත් 19 ගෙනීම සඳහා 20 ගෙනීම සඳහා අගෝස්තු 5 මැතිවරණේ තා පැහැදිලිව මේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ 19 සංශෝධනය කරන බවට පුන කිව්වා අපි. එතකොට ඒකට ජනමතයක් ලැබුණ 150ක් දක්වා. ඉතින් ඒක අපි ක්‍රියාත්මක කරනවා. අපි බැඳිලා ඉන්නේ මේ බහුතරයට දුන්න බලය ජනවරම ක්‍රියාත්මක කරන්න. හරි ආචාර්ය දයන් ජයතිලක මහත්මයා. 20න් පස්සේ ලංකාව කෙසේ වෙසත් 20න් පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රෙජිමයට සිද්ධ වන්නේ මොකක්ද කියන එක තීන්දුව වෙන එක සාධකයක් වන්නේ නොවැම්බර් 3 වෙනිදා ඇමරිකානු ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් සහ කමලා හැරිස් ජයග්‍රහණය කරොත් මම ප්‍රාර්ථනා කරනවා එසේ වේවා කියලා. ඊළඟට හමා යන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සුලිසුලඟට මේ පුංචි ට්‍රම්ප්ලත් මේ දූපත් ට්‍රම්ප්ලත් අහුවෙන්න යනවා. ඒකයි මට කියන්න තියෙන්නේ. ආචාර්ය හරණි අමරසූර. මම හිතන්නේ පැහැදිලි 20න් පස්සේ 20 සම්මත වෙලා වෙනවා. කියන්නේ රට ආපස්සට යාමක් තමයි වෙන්නේ. විශාල මර්ධනකාරී තත්වයක් ඇති වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ මුළුමනින්ම වගේ සීමා වෙනවා. නමුත් ඒකට වඩා මම හිතන්නේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න මේ කොවිඩ් වසංගතයත් එක්ක එන සියලුම ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්කමක් මේ රජයට මේ 20 නිසා කිසිසේත්ම මේ මුහුණ දෙන ප්‍රශ්න කිසිවක් 20 තුලින් විසඳෙන්නේ නැහැ. ඉතින් විශාල අර්බුදයකට මේ රජයත් යනවා. ඉතින් සුසිල් ප්‍රේමජයන්ත වගේ ඇමතිතුමන්ටත් අපි යෝජනා කරන්නේ ඒකත් හිතන්න. ඔබ ආණ්ඩුවේ ඉන්න නිසා පවණක් මේක මේ වෙනුවෙන් කතා කරන්න එපා. මේ රටේ අනාගතය ගැන හිතන්න. ඔබතුමාටත් යන කල මොකද්ද කියන එකත් හිතන්න වෙනවා. බොහොම ස්තුතියි දුමින්ද නාගම මැතිතුමා ඉතාම කෙටියෙන් අපර කීපය තුළ තිබෙනවා. ඔව් අපිට අර්බුද කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි මේ වටලෑම. ඒ කියන්නේ චීන එක්සත් ජනපද ඉන්දියානු වටලෑම මේකත් එක්ක එන න්‍යාය පත්‍රයට කෙලින්ම මේ හදාගන්න බලයේ සේවය කරනවා. ඒකට ජනතාවගේ බරපතල විරෝධතා මතුවෙනවා. ඒකත් එක්ක වෙන අරගලයක් තියෙනවා. අපි හිතනවා ඒකට මැදිහත් වෙන්න ඕන කියලා. ඊළඟට අනික් පැත්තට ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ප්‍රශ්නේ බරපතල ඉස්සරහට යනවා. මේ 20 විතරක් නෙමෙයි මේකෙන් පස්සේ තව කරුණු ගණනාවක් අපි ඉස්සරහට එයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාද පිළිබඳ අරගලයක් තියෙනවා. ඉතින් ඒ හැම අරගලයකම ජනතාවගේ උපනාව මත සංවිධානය කරන්න ඕන කියන විදිහට අපි ඉන්නවා. ඊළඟට ආර්ථික වශයෙන් ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් අහෝසි කිරීමේ තත්වයක් පැනනගිනවා. ඒකට ආර්ථික වශයෙන් වෙච්ච අරගලයක් තියෙනවා. ඉතින් අපි හිතනවා මෙන්න මේ මූලික වශයෙන් මේ පැත්තුන පාරිසරික ප්‍රශ්නත් මේකට සම්බන්ධයි. මූලික වශයෙන් මේ පැත්තුන සම්බන්ධ කරගත්ත ජනතා ව්‍යාපාරයක තමයි අපේ දේශපාලන වැඩ පිළිවෙල ස්ථානගත වෙලා තියෙන්නේ. හරි බොහොම ස්තුතියි ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා. අවසාන මිනිත්තු දෙකේ අපි ඉන්නේ. 20 සම්මත වුණොත් ඉස්සෙල්ලාම වෙන දේ තමයි බැසිල් රාජපක්ෂ ඇමති කෙනෙක් වෙනවා. ඒක තමයි මූලික අරමුණ මම හිතන්නේ මේකේ. නැත වෙන මොකක්වත් නැහැ. බැසිල් රාජපක්ෂ ඇමති කෙනෙක් වුණාම මේ අර ඩයන් කියපු ඔලිගාර්කියක තවදුරටත් ශක්තිමත් වෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් රාජපක්ෂ පවුලේ සියලුම දෙනා මේ බලය අතට ගන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි බලමු ජනතාවත් මේක චක්‍රයක් නේ. මේක චක්‍රයක්. අපි කවුරුත් එකතු වෙයි. ඔබත් 19ට ඡන්දෙ දුන්නානේ. ඉතින් ඔබත් සමහර විට නැවතත් අපිත් එක්ක ඉන්නත් ඉඩ තියෙනවා. ඔබ විතරක් නෙමෙයි අනිත් බොහෝ දෙනා.
දැන් අපි මේ සභාව අවසන් කරමු ඔබතුමාට අපි මේ විනාඩි ලබා දෙනවා. මෙතෙන්දී සිදුවන්නේ දැන් මෙතන ප්‍රශ්න කීපයක් මතුණා. ඒවා මේ සීමිත කාල සීමාව තුළ මම පිළිතුරු දුන්නා. විකනනය ඒ වගේ කරුණු. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ වෙනකොට ගිහිල්ලා තිනවා. මම දැක්කා ප්‍රසිද්ධ පුවත්පතකත් ඒකේ ප්‍රධාන කරුණු කීපේ තිබ්බා. ඒ වගන්ති 4ක් තමයි මේ පුවත්පතේ තිබිච්ච ආකාරයට මේ ජනමත විචාරණ යා යුතුව තිබුණේ 3, 5, 14 සහ 22. ඒතර 3 සහ 14 කියන දෙකට සංශෝධන නීතිපතිවරයා ඉදිරිපත් කළා තුන ඒකට අනුගත වෙනව නම් එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ජනමත විචාරණයට යන්න වෙන්නේ නැහැ. පහේ තියෙන්නේ 126 නැවත ඇතුළත් කරන 35 එක වගන්ති යම්කිසි ජනාධිපතිතුමාගේ ක්‍රියාවකින් අර තිබෙන මුක්තියට යටත්ව ඒ මුක්තිය එහෙම තියෙනවා. නමුත් නීතිපතිවරයා වගේ උත්තරකාරයා කළා. උදාහරණයක් වශයෙන් දින 52 ආණ්ඩුවේදී විසුරුව හැරියාම ආණ්ඩුව ඒකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙස්සමක් තමයි දැම්මේ. ඒ වගේ තව තියෙනවා. ඒ වගේ පෙන්ඩින් තව පෙටිෂන්ස් දෙකක් හිටපු ජනාධිපතිතුමාට එරෙහිව ඒ අයිතිය නැවත ලැබෙනවා. කමිටු අවස්ථාවේදී මේ පහට අදාළව සංශෝධනය කළාම 22 තියෙන්නේ මැතිවරණ කොමිසමක් මැතිවරණයක් වෙලාවකදී රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් ඉවත් කරපු දේ නැවත දාන්න නැහැ කියලා. මොකද එතකොට එහෙම නැත්තම් වෙන්නේ ඒක ජනතාවගේ ඡන්ද බලය ඒ කියන්නේ 3-4 වගන්ති දෙකට අනනුකූල වෙනවා කියන එක. ඒක කමිටු අවස්ථාවේදී සංශෝධනය වෙනවා. ඒ සංශෝධනය වුණාන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයත් එක්ක අපිට බලන්න පුළුවන්. අභියෝගයට ලක් කරපු කරුණු සියල්ලම පිළිබඳව මතය ප්‍රකාශ වෙලා තිනවා. අභියෝගයට ලක් නොකරපු කරුණුත් එක්ක සංශෝධන 58ම කෙරෙහි අවධානය යොමු කළා. ඒ පිළිබඳ තීන්දුව වෙලා තින් අපි බලමු වෙනදා ඒක මේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට දැනුම් දෙවි. මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපේ පීඨාධිපතිතුමාට ගරු ආචාර්ය නේවිස් මොරායිස් මැතිතුමාට මේ අවස්ථාවේදී මේ මයික්‍රොෆෝනේ ලබා දෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වීමට. Well, we have to end this session for today, I would say, because we hope to continue this nationally important discussion many more times. So, thank you all the members of the panel today for accepting our invitation. On behalf of the Faculty of Humanities and Social Sciences, I would like to specially thank you for taking your time from your schedule and for being with us today to debate this nationally critically important issue that this country is facing. So I hope various members of the parliament representing different parties and ideologies were able to present their views to inform the public. So that is one of the purpose of having this session, and that falls within our broad mandate of broadening social science, scientific understanding among the people of this country, and also critical debates on public policy issues. So that is why that's one of the key purposes of organizing this event today. So we are happy about this, that we have been able to successfully conduct this session today. So once again, thank you very much. We hope to involve you in such debates in future as well. Also, at the same time, I would like to thank all other people, particularly the director and the staff members of the Media Center, and members, staff of the Regional Educational Services, and also staff of the Department of Social Studies, the people of the staff of the IT division. Everybody helped to make this event a successful event. They were able to help us in putting all these equipments together and making it possible to reach out to large number of people. So thank you everyone. So have a nice evening.